ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමෙන් ප්‍රචාරය කිරීමෙන් ධර්ම දානය සිදු කිරීමෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය කෑගල්ල බෙරගල පාර සල්මල්ලි පදිංචිව සිට තෙමසකට පෙර නැසී ගිය නාවික හමුදා නිලධාරී ලුතිනන් එරංග ලක්මාල් විමල සූරිය යන අයගේ 38 වන ජන්මදින නිමිත්තෙන් පවත්වනු ලබන මෙම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසල් බලයෙන් සසර වසනාතුරු මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවබෝධය කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි පුණ්‍යානුමෝදනා කරන්නේ ආදරණීය බිරිඳ පුතුණුවන් මෑණියන් පියාණන් සොහොයුරා සොහොයුරිය ඇතුළු හිතවතුන් විසින් මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල් බලයෙන් පවුලේ සියලු ඥාති මිතුරන්ට දූ දරුවන්ට දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට ලක්ව සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා උතුම් ධර්මදේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානමේ කුසලයේ හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒක ධම්මං භික්ඛවේ පජහත අහංගෝ පටිභාගෝ අනාගාමිතාය කතං ච ඒක ධම්මං දෝසෝ භික්ඛවේ ඒක ධම්මන්ති. අද දවසේ අපට සවන් දීම සඳහා අසුන් ගත්තා වූ සදහැවර පින්නතුනි, අපි අතින් මේ පැවැත්ම සිදු වෙන්නේ කොහොමද? අපි අතින්මයි මේක වෙන්නේ. අපි මේක නැවැත්මක් බවට පත් කරගන්න කටයුතු කරගන්නේ කොහොමද? තවත් විදිහකින් කියනවා අපි අතින්මයි අපි දුකටපත් වෙන්නේ. ඒක අයින් කරගන්න පුළුවන් නම් අපටම පුළුවන් දුකින් ඉවත් වෙන්න. මේ කරුණ පිළිබඳව අවබෝධයක් ලබා දීම තමයි බුදුරජාණන් වහන්සේගේ සමස්ත කරුණු පැහැදිලි කිරීම තුළ පවතින්නේ. මේ කටයුත්ත පිළිබඳව කරවීම කියන වචනේ වළංගු නැහැ. නමුත් අවශ්‍ය නම් අපට සුළු කාලයක් අරගෙන මනෝද්වාරිකව ඒක කරන හැටි කියලා දෙන්න පුළුවන්. මෙහෙමයි කියලා. මනෝද්වාරිකව කරන හැටි තේරුම් ගත්තාම මනෝද්වාරයට සීමා වෙන්නේ නැතුව පංචෝද්වාරිකවත් ඒක කරන්න ඕන විදිහ මේ අය තේරුම් ගන්න ඕන. මම නම් ඒකයි පුහුණුව භාවනා පුහුණුව කියන වචන තුල මම දකින දේ. වෙන්න ඕන දේ තේරුණාම අන්න ඒක වෙනවට වෙන හැටි පොඩ්ඩක් අපි පැහැදිලි කරලා දෙන්න ඕන. වචනෙන් කියනා වගේම වෙන හැටි. ඊට පස්සේ මේ වෙන හැටි වෙන්න අනුගමනය කරන්න ඕන. ඒ බඳු කරුණු පැහැදිලි කිරීම අඩංගු සූත්‍ර දේශනාවක් තමයි අපි බොහෝ දේශනා වශයෙන් පාවිච්චි කරලා තිබෙනා වූ සංඝාටි කර්ණ සූත්‍රය, විදුර සූත්‍රය ආදී සූත්‍ර ඇතුළත් සූත්‍ර දේශනා තිබෙනා වූ කුද්දක නිකාය කියලා කියන්නේ. මේ කුද්දක නිකායේ තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මක්ක, මද කියලා සූත්‍ර 7ක්ද කොහෙද? ඔබ මට කිව්වොත් එහෙම දැන් අහවල් එකෙන් බණ කියන්න කියලා මම ඒක තමයි දැන් තෝරගන්නේ. වඩාත් සංවේදී වැටහෙන්නේ දෝෂ කියන එක. ඊට වඩා තේරුම් ගන්න අඩුයි, ඒක පැහැදිලි වෙනවා අඩුයි ලෝභ කියන එක. මාන කියන එකත් තේරුම් ගන්න ලේසි. එකකින් තේරුම් ගත්තාම සියල්ල.
වටහා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ලස්සනම වචනේ තමයි. මහණෙනි එක් ධර්මයක් අතහරිව්. ඒක ධම්මං භික්ඛවේ පජහත. මම තොපට අනාගාමී වෙන බවට පොරොන්දු වෙනවා. කොච්චර ලේසිද? බුදුහාමුදුරුවෝ බැරි පොරොන්දු දෙන්නේ නැහනේ නේ. හොඳයි මේ පොරොන්දු පරිදි බුදු සසුනේ නොඋනේ ඇයි එහෙනම්? බුදුහාමුදුරුවෝ බරුකාරයෙක්ද? බලන්න එහෙම හිතන අය අත උස්සන්න. මගේ අත නම් කැපුවත් ඉස්සෙන්නේ එහෙම නෑ මතක තියාගන්න. මට එහෙම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව අබමල් රේණුවක තරම්වත් සැකයක් ඇතුව එහෙම නෙවෙයි මම ඉන්නේ. එහෙනම් මේ සමාජය තුළ නොඋනේ ඇයි? මේ කියන දේ හරියට තේරුම් ගන්න බැරි කමක්. ඔබට මම ඉදිරිපත් කළ උදේ දහම් පෙළ වුණත් ඒ පෙළ ත්‍රිපිටකේ හැමම තියෙනවා. නමුත් ඒකේ කරුණු පැහැදිලි කිරීම තියෙන්නේ පොතේ නෙවෙයි. කාගාවද? මගේ ළඟ. තවත් දේශකින් වහන්සේ ගා කෙනෙක් ගාව ඊට වැඩියෙන් තියෙන්නත් පුළුවන් අඩුවෙන් තියෙන්නත් පුළුවන්. ඒකයි අර අපි ඇහුවාම ඔයක තියෙන තැන කියන්න කියලා පොත පෙරළුවාට මම කියන පොතේ නම් බන නැහැ. ඒකේ තියෙන වාක්‍ය 3ක් විතරයි කියලා මම කියනවා. ඔය බිදර සූත්‍රය ගැන කතා කරලා මගෙන් ඇහුවා. මේ මං කිව්වා ඒකේ වාක්‍ය 3යි තියෙන්නේ මං ඔය කියන බන නම් ඒකේ නෑ කියලා. අන්න ඒ වගේ ඒක අවබෝධය තුළ ගලපන්න පුළුවන් දෙයක්. ඒ අනුව තමයි අර තම තමන්ට පෙනෙන ආකාරයෙන් ওই කරුණු පැහැදිලි කිරීම සිදු වෙන්නේ. එහෙමනම් මේ මෙතන කියන කාරණේ හොඳට විමර්ශනය කරලා බැලුවොත් අපි තේරෙන තැන ඉඳලා බලමු. කුමක්ද අපි ඉගෙනගත්ත පාසල් දහම් පෙළට අනුවගත් කළ අනාගාමී වෙනවා කියලා කියන්නේ? පෝරම්භාගිය සංයෝජන 5ක් නැති වෙනවා. ඒක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. මේවා කැඩෙන්න ඕනනේ අනාගාමී වෙන්න. දැන් මේකේ වදාන්නේ ඒක ධම්මං භික්ඛවේ පජහත. එක ධර්මයක් අතහරින්න. එකයි අතහරින්න ඕනේ. අන්න එහෙම හිතලා බලලා මේක ගලපන්න ඕනේ. මේක බුදුන් වහන්සේ මෙහෙම වදාරලා තියෙනවා නම් බුදුන් වහන්සේ යමක් වදාලා නම් වෙනවා කිව්වොත් වෙනවා වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නේ නැහැ. එහෙමයි බුද්ධ කියන පදේ තේරුම. එහෙනම් මේක තුල අපි හොයන්න ඕන අන්තර්ගත කාරණා මොනවද කියන එක පිළිබඳව. මේකට අදාළ තව ගාතාවක් තියෙනවා මේ මම ගන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට අදාළව ඒ වගේ ගාථා 7ක්ම තියෙනවා. 7ෙම. ඒක කියලා තියෙනවා. මෙන්න මෙහෙම. යේන දෝසේන දුට්ඨාසේ සත්තා ගච්ඡanti දුග්ගතින්. මොකද ඒ කියන්නේ? ද්වේෂයෙන් හෙවත් යම් තරහකින් යම්කිසි පුද්ගලයෙක් කෙලසුනොතින් ඒ පුද්ගලයා මරණින් මතු දුගතියට යනවා. දැන් ඔක අනිත් ගාතාවක නා යේන ලෝභේන උට්ටා. යේන මෝහේන අං එහෙමයි. මේ ගාථා 7ම තියෙන්නේ එහෙමයි. එකක් කිව්වම ඔක්කොම තේරෙන්න ඕන. දෙවෙනි පදේ තං දෝසං සමඤ්ඤාය සම්මදඤ්ඤාය පජහන්ති විපස්සනෝ. යම්කිසි පුද්ගලයෙක්ගේ දෝෂය මනා වූ ඥාණයෙන් දැකලා විදර්ශනාවෙන් බැහැර කරලා දමයිද? පහාය න පුනායන්ති ඉමං ලෝකං කුදාචනං. මේ ලෝකෙට ආය කවදාවත් එන්නේ නැහැ කියලා කියනවා. පහාය පුනර්භවයට හේතු අතහැරලා දාලා පුනායන්ති නැවත ඉපදීම අතහැරලා දාලා මේ ලෝකෙට කවදාවත් එන්නේ නැහැ කියනවා. මොකක් කරොද මේ සූත්‍රයේ හැටියට?
ඒක ධම්මං භික්ඛවේ පජහත අහං පාටිභෝග අනාගාමිතාය. මම ඔබට වරොන්දු වෙනවා අනාගාමී වෙනවට. මොකද්ද ආයින් අයින් කරන්න කියලා දෙන්නේ මේකේ? දෝසෝ. හුඟක් වැඩ තියනවාද? දැන් Taman ළඟ වැඩිපුර තියෙන මොනවද කියලා හොයාගන්න. ලෝභයද, ද්වේෂයද, මෝහයද, මානයද, මදයද? ඔය ඒ පුද්ගලයාට ගැලපෙන කර්මස්ථාන කියන වචනෙන් කියවෙන්නේ ඔන්න ඕක. අර ඔය යට කරන්න කර්මස්ථානයක් දෙනවා කියන එක නෙමෙයි. Tamanට වැඩිපුර Taman මමත්වයෙන් අරන් තියෙන්නේ මොන පැත්තද? ඒ පැත්තට මුහුණ දීම තුලින් තමයි හදන්න Tamanට අහුවෙන්නේ දැනෙන්නේ. දැන් මේකේ ඕගොල්ලෝ හිතපු නැති තැන් මම සමහර විට අර උදේ කිව්වා වගේ කියයි අහගෙන ඉන්නකෝ. දැන් අපි කියමු මෙහෙම. දෝෂ නැත්තම් තරහ. කොහෙද උපදින්න පුළුවන්? සිතේ. කොහෙන්ද උපදින්න පුළුවන්? කොහෙද සිතේ කොහෙන්ද? පස් දොරෙන් ආයතන 6න් එකකින්. එතකොට ඒක කුමක්ද? අරමුණක්. ඒ අරමුණ ඊට පෙර තිබුණාද? ඊට පසුව තිබෙනවාද? දෝෂ නැති වුණොත් සතුට තියෙයි, ලෝභ තියෙයි, තව වෙන දෙයක් තියෙයි. මේක දැන් මේක ඇවිදින් තිබෙන්නේ මොතේ කොතෙන්ද? සිතට තමයි. තවත් එහාට ගත්තොත් දැන් මොකද්ද මේ? දැන් මේ පංච ස්කන්ධය. දැන් මේ ස්කන්ධ පංචකයේ මොලකරුවා, අයිතිකරුවා, පාලකයා කවුද? දෝෂ. ඒ වෙලාවට මම කතා කරන්නේ. දෝෂ නැත්නම් දෝෂය, ද්වේෂය, අමනාපය, අකමැත්ත, තරහව, වෛරය පොඩි බෙබේද ඔය තියෙන්නේ එකේම. දැන් අනාගාමීන් පළවෙනිම කැඩෙන්න ඕන මොකද්ද? සක්කාය දිට්ඨියනේ. දැන් ඔන්න උත්තරේ හම්බ වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මේකයිද? එහෙමයි පොත උගන්වන්නේ. දැන් මේ මොකද්ද පෙන්වන්නේ? දේශය පහාණය වීමෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන නැද්ද? නේද? දැන් අනාගාමී වෙන්න නම් දේශය ප්‍රහාණය වීමෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන. එහෙනම් සක්කාය දිට්ඨිය තියෙන්න ඕන මොකද්ද? දේශය. එතකොට මම කවුද? ආන්න එහෙමයි අපි ඒවට නිගමනයට එන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර පහේ ද්වේෂය තිබුණාම ද්වේෂයයි මම. දැන් මොකද වෙන්නේ? ද්වේෂය මම වුණ පුද්ගලයාට මේක සිහිය නැත්නම් එහෙම ද්වේෂය පාවිච්චි කරලා පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා සිත පරිහානියට පත් කරගෙන සෝක ආයස වේදෝ පරම්මරණ සත්තා ගච්ඡanti එහාට යන්න පුළුවන්. ඒ සතිපට්ඨානෙ වැඩුවොත්ද මොනවා කළොත්ද? දේශය භාවිතා කළොත්, දේශය පමා කළොත්. දැන් බලන්න එතකොට එහෙනම් රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා කියන පදේ හරිද? සැකහැරලා දැනගන්න මම කියන්නේ. සමාජයේ එහෙම නෙවෙයිනේ කියන්නේ. ඒකට එන දේ මම හැදෙනවා හැවත් දිට්ඨිය වෙනවා කියන එක හරිද? දැන් මොකද්ද මේකට ඇවිදින් තියෙන්නේ? දේශය. දැන් දේශය මගේ, දේශය මම, දේශය මගේ ආත්ම. දැන් දේශය තියෙන කෙනාට මම නැද්ද? ඉන්නවද? ඉන්නවනේ. අර කෙස්ලොම් නිදත් තුළ මම නැති වුණාට රාග දේශ මොහ තියෙන තාක්කල් වුන්ගේ ඒ මොහොතේ මම ඉන්නවා. මම ඉන්නවා නම් වුන් සසර ගමන කෙලවර කරයිද? එහෙනම් කොහේයිද? ඒ මමත්වයේ ආකාරයේ අනුවහුට සසර ගමනක් හැදී. දේශේ මමත්වේ නම් සසර ගමන හදන්නෙම පහළට. සත්තා ගච්ඡanti දුක්ඛති. දැන් එතකොට ද්වේෂය හමුවේදී බුදුරජාණන් වහන්සේ පහය නැත්තම් පජහත අතහරින්න කියලා තියෙන්නේ මොකද්ද? එතකොට එහෙමනම් ද්වේෂේ එන්නේ නැතුව යට කරගෙන හිටියොත් අතාරින්න පුළුවන්ද?
සියුම්ම බලන්න මම කියන දේවල් අපට පුළුවෙනි මේ අපේ හිතට දුක් ගෙනත් දෙන්නා වූ මොනම අරමුණක්වත් හිතට එන්නේ නැතිව වෙනත් උපේක්ෂාව හරි මෛත්‍රිය හරි බුදුන් වහන්සේගේ පිළිමේ හරි අරමුණක් අරගෙන අරව එන්නේ නැති සංසුන් බවකින් ඉන්න. සංසුන් බවක් තියනවද නැද්ද? තියෙනවා. සමාධියක් තියෙනවා, සැනසෙල්ලක් තියනවද නැද්ද? තියෙනවා. එක සෙන් ගුරුවරයෙක් විද්‍යාලයක විදුහල්පතිවරයා වෙලා ඉන්න කාලේ මේ ළමෙක් රැයට චිත්‍රපටි බලන්න යන්න පුරුදු වෙලා හිටියලු. ගේට්ටු වහලා තින්නේ කනප්පුවක් තියලා තාප්පෙට කොට වෙලා යනවා. ආපහු එදින් කනප්පුවෙන් බැහැලා මේ එදින් නිදා ගන්නවා. දැන් දන්නේ නැහැනේ කවුරුත්. දැන් නේවාසිකාගාරේ බැලුවා ළමයා නැහැ. තාප්පේ වටේ ඇවිදලා බලමු කනප්පුවක් තියෙන තැන පියත් වෙනක් දැක්කා. දැන් ගුරුවරයා තේරුම් ගත්තා මොකද ගියේ කියලා. දැන් ඉතින් මේ තරහින තාත්තෙක් හරි අම්මෙක් හරි මොකද කරන්නේ දැන්? දැන් කේන්ති අරගෙන වේවැලකුත් තරන් ඉන්නවා දත් පිටි කාගෙන එනකල්. එහෙමනේ අපි හදන්නේ. තලන්නම් අද හොඳටම අල්ලගත්ත මං අතටම කියලා තමයි හිතන්නේ. අන්න එහෙමයි අපේ මේ කේන්තියේ ස්වභාවය හැටි, කෘතග්ජන භාවය හැටි. ගුරුවරයා මොකද කරන්නේ දැන්? කනප්පුව පැත්තකින් තියලා මෙතෙන් වෙලා ඉන්නවා. ඉඳගෙන. කරුවලේ ඇවිදින් තිබ්බේ ගුරුවරයාගේ කර උඩට තමයි කකුල. තියලා බැස්සහම දැන් ඉතින් දරුවට තරු පේන්නේ නැතිනේ. ගුරුවරයා කියනවලු පුතා මේ දවස්වල හරි හීතලයි වරෙස්සම් වෙන්න කිව්වලු. ආයේ කවදාවත් ගුරුවරයා චිත්‍රපටි බලන්න ගියේ නැතිලු. ඕක තමයි ඔය දරුවෝ හික්මවන ක්‍රමය. පොල්ලකින් ගහලා හරියන්නේ නැහැ. වැඩෙත් අහු වුණානේ. වැන්නෙත් නැහැ මොකක්වත් නැහැ. අර කියපු කතාවේ තියෙන මේක තමයි. පරිස්සම් වෙන්න තමයි. ඊට එහා කියන්න දෙයක් නැහැ ආය. ඒ වගේ හොයාගත්තාම ඒකට ක්‍රමයක් තියෙනවා අඟවන. ඒ නිසා මේ අපටත් ඔය අම්මලා තාත්තලාට ඔය පාවිච්චි කරන්න පුළුවන් මේ හොස්සාගින් මැස්සා යන තැනට කේන්තිය විදිහින් කේන්තිය මුල් කොටගෙන ප්‍රශ්න විසඳන්න ගිය ගමන් මොකද වෙන්නේ? එතන කවුද ඉන්නේ? මාරයා. මේ මාරයා ඉන්නකොට අනිත් අයගේ මාරයාත් ඇවිස්සෙනවා. නේ? උඹේ යකා මගේ යකා ඇවිස්සෙනකොට උඹේ යකා නිකන් ඉඳද කියලා කියන්නේ ඒකනේ. එහෙනම් එතනින් බෑ ප්‍රශ්න විසඳන්න. ඒක හොඳට තේරුම් ගන්න මොන තැනකදීවත් ඒකෙන් බෑ කරන්න. ඊට වඩා අපට තැන්පත් විසීමක් තියෙන්න වෙනවා. එහෙනම් මම දැන් කියාගෙන ආපු කාරණේ මේකයි තිබෙන්නේ. දැන් අපිට හොඳට පැහැදිලි වෙන කරුණක් තමයි මේ සක්කාය දිට්ඨි කියන පදේ කියන අර්ථ. සක්කාය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මොකෙන් පහළ වුණත් රූප වේදනා සංඥා සංකාර පහ. දැන් මේ කතාවේ නම් ඒකට ආවේ මොකක්ද? දෝෂ නැත්තම් තරහ. දැන් මම වෙලා තියෙන්නේ මගේ වෙලා තියෙන්නේ මගේ ආත්ම වෙලා තියෙන්නේ මොනවද? පතු පිටිද ඉඩ කඩන්ත කෙස්ද ලොම්ද නියද දද්ද? නෑ. මොකද්ද? දෝෂය. දෝෂය මගේ, දෝෂය මම මගේ, දෝෂය මගේ ආත්ම. ඒ බඳු තව කීයක් දේවල් එන්න පුළුවන්ද අරමුණට? තමන් ඇලෙන කරුණු 100ක් හදාන තිබුණොත් 100ම එන්න පුළුවන් නේද? 100ම එන්න පුළුවන්. දැන් මේවා හංගලා නැති කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවද? මට නම් එහෙම පදයක් හම් වෙලා නැහැ. මේ අයට හම් වෙලා තියෙනවද දන්නේ නැහැ. මම දකින්නේ මේ ධර්මයේ තේරෙන්න ඉස්සරලා චිත්තාභ්‍යන්තරයට එකතු කරගත්තා වූ මේ හේතු හංගන්න බෑ. අදාළ ඇම දාපුවම හැංගිලා ඉන්න මාළුවා ඇම ගිලින්න එළියට එනවා වගේ ඇසට කනට නාසයට දිවට කයට අදාළ දේවල් ගැටෙනකොට Taman හදාගත්ත මේ ඇතුළත කොටස එනවද නැද්ද? ආවහම අපිට සිහිය තිබුණ නැත්නම් අපි මොකද කරන්නේ? සාමාන්‍ය ජනතාව කරන දේ කියන්නේ උත්තරේ හරි. සිහිය ඉවත් වෙලා ගිය ගමන් ඒක මම වුණා. දැන් ඊට පස්සේ ඉන්නවා මැරෙනවා හරි වැරදි මොකවත් පේන්නේ නැහැ. ඊට පස්සේ කවුද දැන් එතන හැතරීම් කරන්නේ? ඔබේ කය වචන පාලනය කරන්නේ ඔබ නෙවෙයි.
එහෙනම් ද්වේෂය විසින්. දැන් කවුද මම දැන්? ද්වේෂය නැවති මම ඔබ පාලනය කරනවා. ඔබට හොඳක් වෙයිද? පීඩණයට තර්ජනයට ලක් වෙන කෙනාට හොඳක් වෙයිද? සිසාරා බලන්න සමාජයේ දිහා. දෝෂය මමත්වයේ කොටගත් ක්‍රියාකාරකම් තුළ මේ සමාජයට, රටට, ආණ්ඩුවට, ධනයට කාට හරි යහපතක් වෙයිද? කපා ගැනීම, කොටා ගැනීම, ගිනි තබා ගැනීම, විනාශ වීම මේ සියල්ල මේ දෝෂ නැමැති தත්ත්වයේ මම වීමේ ප්‍රතිඵලය. දැන් ඔක දහම් පාසලේදී හරි පාසලේදී හරි ගුරුවරයෙකුට කියන්න පුළුවන් බොහොම ලේසියෙන් තරහ ගන්න හොඳ නැහැ. ඇත්තනේ නේද? ඇත්ත නේද හොඳ නැහැ කියන එක? හොඳ නැහැ කිව්වට කෙරෙයිද? අන්න ඒක එතුමාට තේරෙන්නේ නැත්තේ. මේක දුරු කරගන්න හැටි හෝ මේකට මුහුණ දෙන්න හැටි කියලා දෙන්න තේරෙන්නේ නැහැ. හොඳ නැහැ කියන්න පුළුවන්. ඔය කියන්නේ ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ, වෛර කරන්න හොඳ, ලෝභ කරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ කියලා කියනවා. හොරකම් කරන අයත් කියනවා හොරකම් කරන්න හොඳ නැහැ කියලා. තමන් කරමින්. හොඳයි අපි උත්තර වචනයක් ගනිමු. අපි මේකට ගමු, මේකට අදාළ පදේ ගන්න. මේක ලේසි ඔක්කොම ගන්න ඕනේ නැහැ. uppannam ව්‍යාපාද විතක්කං. මේක සිංහල තේරුම මොකද්ද? මේ uppannam කියන්නේ මව කුසින් පහළ වීමද? නෑ. ඇසෙන් හරි, කනෙන් හරි, නාසයෙන් හරි, දිවෙන් හරි, කයෙන් හරි, මනෝද්වාරයෙන් හරි අදාළ හේතු ප්‍රත්‍ය වීම නිසා හටගන්නා වූ අරමුණට එන තරහට කියනවා හටගත් ව්‍යාපාද විතර්කය. හරිද සිංහල පරිවර්තනේ? uppannam ව්‍යාපාද විතක්ක. දැන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා හටගන්න දෙන්න එපයි කියලා. uppannam හටගත්නේ. ඇයි හටගන්නේ? බොහෝ කල් භාවිතා කිරීමෙන් මේ තුලට ජවන් ශක්තියක් ගබඩා කරලා එන්න බලයක් දීලා. දැන් මම දන්නේ නෑ මෙතන ඉන්න පුළුවන් මම උදාහරණයක් කියනවා. මටමයි කිව්වේ කියලා හැම බනින්නත් එපා මං හිතලා කියන්නේ ඔය දැන් ඔය මහත්තුරු ඉන්නව නෝන මහත්තුරු ඉන්නවනේ. චුට්ටක් කල්පනා කරන්නකෝ තරුණ කාලේ දක්වා ඈතට ගිහින්. එතකොට අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි නංගියෙක් එක්කලා හරි පුංචි කාලේ එලිලා ගිය හැටි මතක් කරගන්නකෝ. පුංචි තරහක්. ඒ පුංචි තරහ දත්මිටි කනවා හරි අඬනවා හරි විතරයි. තව ටිකක් එහාට යනකොට දත්මිටි කනවා විතරක් නෙමෙයි. නිකම් මොකක් හරි එකක් අරන් පොළවේ ගහනවා. තව ටිකක් එහාට ගියා නම් ගුටිපාරට ඉස්සෙල්ලා තව මොනවා පයින් ගහගෙන එළියට යන්නේ. එයාට ගහන්න බැරිකමට ඔය බෝතලයකට හරි මොකකට හරි පයින් ගහගෙන එළියට යනවා. තව ටිකක් එහාට ගියාපුවාම කබඩ් එකකට හරි වීදුරුවකට හරි කුඩු වෙන්න ගහනවා. දැන් මේක මුලින් තිබුණේ පුංචියට දැන් එන්න එන්න මොකද වෙන්නේ? හොඳයි මේ ළමයා බැරි වෙලාවත් විද්‍යාංශයෙන් විභාගයට පෙනී ඉඳලා වෛද්‍යවරයෙක් එහෙම වුණොත් එහෙම එදාට මොකද වෙන්නේ? වේදනාලාව පොළවේ ගහනවාමයි. එහෙම නැත්නම් වේදනාලාවෙන් ලෙඩාට ගහනවාමයි. මොකද තමන්ට තමන් පාලනය කරගන්න බැරි තැන දක්වා මේක වැඩෙනවා. ඔබට තේරෙනවද ළමා කාලේ තිබුණාට නම් මේක වැඩෙමින් ආවිදින් තියනවායි කියන්නේ? ඔබේ ජීවිතය තුළ ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. සමහරට මේකේ ලක්ෂණ මට කියන්න පුළුවන් මෙහෙම. S2 රතු වෙනවා විතරයි ඉස්සරවම. නැත්නම් ටිකක් කලබල වෙලා රත් වෙලා නිවෙනවා විතරයි. ඊට පස්සේ වෙවුලන්නේ නැද්ද? සමහරුන්ට වෙවුලනවා. සමහරුන්ට කතා කරගන්න බැරි වෙනවා. මේකට කියන්නේ මොකද්ද? ආවේගශීලී වෙන එක. දැන් මෙතන ඔබ කවුද? මේ අවස්ථාවේදී ඔබේ කයද ඔබ? නෑ. කය මෙසේ විකෘති ස්වභාවයට පත් කළේ ද්වේෂය නැමැති ඔබ මම. දැන් මොකද්ද සක්කාය දිට්ඨිය? ඉතින් එතකොට සක්කාය දිට්ඨිය කඩන්න මේ එන්න නැතුව පුළුවන්ද?
සක්කාය දිට්ඨියට අත්තානු දිට්ඨින් ඌහච්ච කියන්නේ සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න කියලා. දැන් ওই පැමිණිච්ච එක විපාකේ තමයි උප්පන්නං ව්‍යාපාද විතක්කම් කියන්නේ. හරිද? මුල් කාලේ ඉඳලා හදාගෙන බලවත් කරගත්ත එකේ විපාකේ තමයි දුවට විරුද්ධව, පුතාට විරුද්ධව, ලේලිට විරුද්ධව, බෑනට විරුද්ධව, අසල්වාසියට විරුද්ධව තව ඉතින් වටපිටාවේ මම දන්නේ නැහැ ඔයගොල්ලොන්ගේ ඒ විරුද්ධවාදිකම් කොහොමද තියෙන්නේ කියලා. ඒ ඕන කෙනෙකුට විරුද්ධව හදාන තියෙන්නේ. දැන් ඉතින් සිංහලෙන් කියන්නකො පේන කොටත් කොයි වගේද කියලා. මේ අදාළ අප්‍රසන්න සිදුවීම ප්‍රසාදයට ගැටෙද්දි හිතින් එනවා. ණයට අඳුකර වගේ. ඒ ආවේ ඇයි? බාහිර ලෝකෙ තිබිලාවද? නෑ Taman බොහෝ කල් භාවිතා කිරීමෙන් බලවත් කරලා. දැන් තේරෙනවද කාමාංග වැඩෙනවා කියන එක? ඔය බොජ්ජංග නෙමෙයි වැඩෙන්නේ එතන. ඈ මේ කාමාංග නීවරණ වැඩෙනවා කියන්නේ ඒකනේ. මොනවද දැන් මේ නීවරණට අදාළ නීවරණේ කාමච්ඡන්ද ව්‍යාපාදද? නීවරණය චෛතසිකය සිතක් පාසා නැවත බලවත් වුණාම එතකොට බොජ්ජංග වලට ඉඩ නැහැ හිතේ. බලවත් වෙලා තියෙන්නේ නීවරණාංග. දැන් මේක කරගෙන නෙවෙයිද ඉන්නේ? මේ පුංචි කාලේ පටන් ගත්ත බෞද්ධක මේ මනුස්සකම තුළ එනකොට මේ බඳු හැඟීම් සංසිඳවා ගන්න. මේ බඳු හැඟීම් අතහැර දා ගන්නට මේවෙන් සිදුවෙන්නේ හානියක් කියන අවබෝධය තිබුණාද නැත්නම් ඒ හැඟීම් පාවිච්චි කරලා ප්‍රශ්න විසඳුවාද? දේශපාලනයේදී එහෙම නැත්නම් ඉඩම් අර්බුදයකදී එහෙමත් නැත්නම් තවත් ඔය වාද විවාදයකදී මොකේ කාරණයකදී මේවා අතහැරලා දාලා ප්‍රශ්න විසඳන්න හැදුවද? මේවා මූලික කොටන ප්‍රශ්න විසඳන්න හැදුවද? මේවට නිකන් ඉන්න හොඳ නෑ. අපිත් මේවට ඇක්ෂන් එකක් ගන්න ඕන, ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. නේද? එහෙම නෙමෙයිද කියන්නේ? දැන් මේ සමස්ත සමාජය සතු මේ මොහොතේදී මොකද්ද තිබෙන්නේ? මෙහෙව් ප්‍රමාද සමාජයක් මේ තියෙන්නේ. මේ මොහොතේ අප්‍රමාද වේතු සමාජයක 99%ක්ම ප්‍රමාද වෙන මිනිස්සුන් ඉන්න සමාජයක් තියෙන. ඇහුවම බෞද්ධ අබුදාම බණපොත හොදලා බීලක් තියෙන්නේ. අතර මේ මීපුරවැසියෝ නාට්‍යයේ පොත් 7ක් 8ක් දැනටත් කා දාලා කියලා කියන්න පුළුවන්. නමුත් අදාළ තැනට එනකොට ඒ සික්මවා ගන්නට අවශ්‍ය සිහිය පාවිච්චි කරන්න දන්නේ නැහැ. සික්කති දන්නේ නැහැ. දැන් එහෙනම් ඔන්න මම තැන කියලා දෙනවා හරියටම. ඉන්න. මෙහෙ ඉන්න, ගෙදර ගිහින් ඉන්න, බස් රථයේ ඉන්න, නිවසේ ඉන්න, ඕන තැනක ඉන්න. මේ ඉන්නකොට ඔබට පොඩි ඉවක් තියෙන්න ඕන. ඔබේ මේ ද්වේෂ මූලය හට ගන්නට ප්‍රධාන වෙන්නේ කවුද කොහෙද කියලා. කෙනෙකුට අම්මා වෙන්න පුළුවන්. කෙනෙකුට නැන්දම්මා වෙන්න පුළුවන්. කෙනෙකුට ලේලිය වෙන්න පුළුවන්. කෙනෙකුට අප්‍රසන්න ගන්ධයක් වෙන්න පුළුවන්. ඔය වගේ තම තමන්ට අදාළ මේ උප්පදින්ට අවශ්‍ය නොමනා ස්වභාවයන් බාහිරින් ගැටෙන්න පුළුවන්. එක එක්කෙනාට එක එක බාහිර. දැන් මුලින් හිටපු කෙනාද දැන් ඉන්නේ එතකොට මේක එනකොට? මුලින් හිටපු කෙනා තුල ගැටුණු කාරණේ මුල් කොටගෙන ද්වේෂය ඇතුළත් රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙලා දැන් ස්කන්ධ පංචකයේ ඉන්න සක්කාය කවුද? ද්වේෂ. මම කවුද? ද්වේෂය. දැන් ඒකට ආහම මමත්වෙන් ගත්තාම ඒක සක්කාය දිට්ඨිය නෙවෙයිද? දැන් බැනගන්න, ගහගන්න, කපාගන්න, කොටාගන්න ඒවා කරන්න ගියොත් සක්කාය දිට්ඨියට පැමිණිලාද නැද්ද? දැන් ප්‍රතිඵල හොඳ හිටියේද? මේ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵල හොඳ හිටියේද? නෑ. අනිවාර්යෙන්ම කොහෙන් හරි බිඳ වැටීමක්, පිපිරීමක්, හානියක්, විනාශයක්. දැන් හොඳයි සමාජයට පුරුදු වෙලා තිබෙන උප්පන්නම් ව්‍යාපාද විතක්කම් මොනවා කරන්නද? ලස්සන වචනයක් පාලියේ තියෙනවා වගේ. මම ඒක පාලිය නැති නිසා එතන හදලා තියෙන්නේ. පාලියේ කරන්න ඕන වැඩේ සම්බන්ධයෙන් වචන ටිකක් තියෙනවා. මේ ප්‍රමාදයේ සම්බන්ධයෙන් වචන ටික නැහැ. එහෙනම් මම අරක හදලා තියෙනවා එතෙන්ට. දැන් තියෙන වචන ටික මතක් කරගන්නකෝ. කරන්න ඕන දේ තමයි නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති.
ඔන්න භාවනාව. ඔන්න වෙන්න ඕන දේ. දැන් මම මේ හෙමින් යන්නේ ඇයිද දන්නවද? මට විශේෂ ආරාධනයක් හම්බ වෙලා තිනවා. මේ ටික හයියෙන්ලු මම කියන්නේ හැමදාම. ඔක හෙමින් විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා. දැන් මම ඒකට වචන ටිකක් හදනවා. නා යන්න කපනවා. නාදිවාසේති වල. එතකොට මොකද වෙන්නේ? අදිවාසේති. අදිවාසේති කියන එකේ තේරුම එහෙනම් ඒක අර අදිවාසේතුනෝ බන්තේ කියන්නේ. බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටනවා මම මේ පූජා කරන එක ඉවසාව දාරන්න කියලා. ඒ වගේ මේක මෙතන අදිවාසේති කියන්නේ ඉවසනවා කියන එක නෙමෙයි. එහෙනම් හොඳයි සැපයි සාන්තයි කියලා බාර ගන්නවා, පිළිගන්නවා. අදිවාසීට. ඈ? නප්පජහති. පජහති වලින් හැදුවා මම නප්පජහති කියලා. මොකද දැන් කියන්නේ? පජහති බැහැර කරනවා නම් පජහති කියන්නේ පන්නල ගිහින් අල්ල ගන්නවා, බැහැර කරන්නේ නැහැ. න පජහති බැහැර කිරීමක් කරන්නේ නැහැ. විනෝදේති විදර්ශනාවට අනිදුක්ඛානාත්ම වශයෙන් බලනකොට විශේෂයෙන් හික්මීම කියන්නේ විනෝදනය කියලා කියන්නේ. න විනෝදේති. එහෙම බැලිල්ලකුත් නැහැ. මේක ආයෙ තිබ්බහම ආයෙනවා කියන ගැටලුවක ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා න බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියන්නේ අවසන් කරනවට. අවසන් කිරීමකුත් නෑ. හෙටත් වරෙන්කෝ අනිද්දාත් වරෙන්කෝ කියලා තව ගන්න තියන්නයි කල්පනාව. න අනභවං ගමේති. බුදුහාමුදුරන්ගේ පෙන්වනවා අනභවං ගමේති. ඉවර කරන්න ආයෙත් හෙට හට ගන්න නැති විදිහට මූලයක් ඉතුරු නොකොට. අපි ළඟ තියෙන්නේ මොකද්ද? අනභවං ගමේති නෙමේ න අනභවං ගමේති. දැන් මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන එක තමයි පහන සංඥා කියලා කියන්නේ. නමුත් අපි පාවිච්චි කරන්නේ අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති නානභවං ගමේති. දැන් අනිත් පැත්තට නෙමෙයිද යන්නේ. දැන් අපි පටිසෝතගාමීද අනුසෝතගාමීද? අපි මේ ද්වේෂයේ බහින කලාවේදී ඉන්නේ නගින කලාවේද? දැන් මේක නේද සංසාරේ වරුදුනේ. ඈ? ඇත්තටම මෙහෙම කොච්චර බණ අහලා ගියත් ඔබ මේක අභ්‍යාසයක් වශයෙන් කරලා නැත්නම් මොහොතකින් මොකද දන්නවද වෙන්නේ? බණයි පන්තලයි මම කියපුවයි ඔක්කොම අමතක වෙලා ඔතෙන්ට එනවාර හැංගිලා හිටපු කෙනා. ඇවිදින් ඒ අදාළ පුද්ගලයින්ට විරුද්ධව විශාල ප්‍රහාරයක්, වාචික ප්‍රහාරයක්, තව මොන හරි ප්‍රහාරයක් එල්ල කරලා තමනුත් ලොකු අමාරුවක වැටෙනවා. මම පහෙට දිහාට අනිද්දා දිහාට කල්පනා වෙයි අපේ මම කේන්තියලාපත් වෙලා කරගත්ත මෝඩකමක් කියලා. දැන් එහෙනම් මොකද්ද මේකෙන් කියන්නේ? මේ කය නෙවෙයි අපි කියන්නේ. ලෝකෙට පේන්න අපිට කය අපි වුණාට අපි නැත්නම් මම කියන්නේ කවුද? ඒ මොහොතේ සිතට විත් අපේ කය වචන පාලනය කරන්නා වූ හැඟීමටයි මම කියන්නේ නේ. ඒකට තමයි දිට්ඨි. ඒක තියෙන එකක් නෙමෙයි දිට්ඨි කියන්නේ ඒකයි. ගලක් ගහක් වගේ අල්ලන්න පුළුවන් දෙයක්ද ඒක? නෑ. ඒක තමයි ඒක දිට්ඨි කියලා කියන්නේ. අන්න එහෙනම් අපිට ද්වේෂයේදී සක්කාය දිට්ඨිය තියෙන්න බැරිද? ලෝභයේදී සක්කාය දිට්ඨිය තියෙන්න බැරිද? මෝහයේදී සක්කාය දිට්ඨිය තියෙන්න බැරිද? ඊර්ෂ්‍යාවේදී තියෙන්න බැරිද? මේ ආශ්‍රයෙන් ඔක්කොම හිතන්න. දැන් මේකේ හතක් තියෙනවා කොහොමද මම සූත්‍ර. අන්න එතකොට ලේසියෙන්ම අපට සක්කාය කියන්නේ මේකය නෙමෙයි, මේකය මම නෑ කියන මෝඩ කතාව අයින් කරන්න පුළුවන්. එහෙම නැති ඔක්කගේම මේ සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? ඔය කයේ මම කෙනෙක් කියලා නෑ කියලා පාඩම් කරගෙන ඉන්න ඔක්කොටම අර අදාළ කාරණේදී ඔස්සාගින් මැස්ස යන්න බැරුව කේන්ති ඇවිදින්න නැත්නම් ඊර්ෂ්‍යාව තුළ ඇඟ කහන්න පටන් අරන් වෙවුල්ලා එහෙම එනවද නැද්ද? එහෙනම් අපට තේරුමක් තියෙන්න වෙනවා අපි මේ සංසුන්ව හිටියට අපේ චිත්තාභ්‍යන්තරයට එකතු කරගත්තා වූ ද්වේෂ මූලය මතුවෙන්න කරුණක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කවුරු හෝ නිසා උපදින්න පුළුවන්. ඒකට අකමැති වෙලා හරියනවද? ඒක දැක්ක කියලා හරියනවද? ඒක අනිච්චං කියලා හිතුවට හරියනවද? නෑ. ඒ මොකක්වත් හරියන්නේ. ඒ ඔක්කොම මොකද්ද දන්නවද? හරියටම තේරුම් ගන්න පුළුවන් නම් කියන්නම්. දැන් මේ ඇවිදින්න තියෙන හැඟීමක්. අපි කියමු දෙන්න ඇවිදින් කියලා අපි කතා කරන ද්වේෂය කියන හැඟීම.
දැක්කා කිව්වොත් මොකද වෙන්නේ? අනිච්චං කිව්වොත් මොකද වෙන්නේ? කොහොමද වෙන්නේ මට කියලා දෙන්න ඕන. දැකලාද නියම වෙන්නේ? අවබෝධයෙන්ද නියම වෙන්නේ? එහෙනම් වෙනත් අරමුණක් ගැනීම නිසා. හරිද? අර ද්වේෂය නැති උනේ දැක්කා කියලා අරමුණට අපි ගොඩ වුණ නිසා. දැක්කා කියනත් අරමුණක් ගන්න ඕනේ නැද්ද? ඈ? එහෙම නැත්නම් අනිච්චං කියන අරමුණට ගන්න ඕනේ නැද්ද? දැන් එක අරමුණක් ගන්නකොට තියෙන අරමුණ නැති වෙන්නේ නැද්ද? එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවද මොනක් හරි අරමුණක් ගත්තම අරක නැති වෙන්නේ අවබෝධයෙන් නෙවෙයි කියලා? ඒක බලෙන් ඉවත් වෙලා යනවා. දැන් ඉතින් මම ඔහොම කියන්නේ ඔය සමහර තැන්වල උගන්වනවානේ. මේ එහෙම ඉඳගෙන ඉන්නකොට තරහක් ආවම දැක්ක කියන්න කියලා. ඈ? දැක්ක කියන්න කියන අනිච්චං කියන උගන්වනවා කියනවානේ. දැන් තේරෙනවද මේවා නිස්සාරයි කියලා? ඒව නෙමෙයි. එහෙම කළොත් ඒක නාදිවාසේති පදහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගාමේති නම් ඕ පහන ක්‍රමයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ මොහොතේ කවුද දැන් ඔබ? අපි මේ කතා කරන මොහොතේ ඔබ ද්වේෂයයි. එහෙනම් දැන් uppannam ව්‍යාපාද විතක්කම්. දැන් මොකද කරන්න ඕනේ? දැන් මොකද කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ? දැන් අර ඉන්න නිවුන ඉවසිලිවන්ත කරුණාවන්තකම අයින් වුණා. මෙතෙන්ට ආවා නොවිසිලිවන්තකම නැත්නම් හැඟීම් පරවශ වීම. දැන් ඉතින් දුම්මල අරම අතර ගත්ත කපුවා වගේ මායම් වෙන්න ගන්නවා. දරුවට විරුද්ධව, ස්වාමියාට විරුද්ධව, බිරිඳට විරුද්ධව, කාට හරි විරුද්ධව මොකද කරන්නේ? මං කියන්නේ මායම් වෙනවා කියන්නේ ඉස කඩාන ඔළුව වනනවා කියන එක නෙමෙයි. අර ද්වේෂයෙන් වචන පාවිච්චි කරන එකට. දැන් ඔහු අප්‍රමාදීද ප්‍රමාදීද? ඔහු භාවනා කරනවද නැද්ද? නැහැ. ඔහු අහුවෙලාද නැද්ද? දැන් ඔහු ළඟ තියෙන එකට තමයි කියන්නේ අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති න අනභවං ගමේති. අපි වැඩේ කරනවද නැද්ද එහෙම කරන තාක්කල්? දැන් මේකට පොඩි අවබෝධයක් තියෙන්න ඕන. මේ වැඩේට මෙහෙම ගියොත් මේකේ අනාගත විපාකේ තේරෙන්න ඕන. කවදාවත් ඉවර වෙයිද? දැන් මේ වෛරයෙන් මිය ගිය කෙනා කොටියෙක් වෙනකොට අනිත් එක්කෙනා මුවෙක්. දැන් කොටියා මොකද කරන්නේ? මුවාව කනවා. මැරිලා මිය යන මුවාව ආපහු උපදිනකොට පූසෙක්. අරයා මීයෙක්. දැන් මොකද කරන්නේ? පූසා මීයාව කනවා. මොකද්ද මේ ගාතාව? නහි වේරේන වේරාණි සම්මන්තිද පුදාචනං. අපිට මේ කතාවේ ඇත්ත නැත්ත ඕන නැහැ. මොකද මේ පෙන්වන්නේ එකට එක කරලා කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අපි මේ සමාජයේ පාවිච්චි කරන්නේ ඕක නෙමෙයිද? action and reaction. එතකොට අපි ළඟ භාවනාවක් තියනවද? අපි ළඟ ඉවසීමක් තියනවද? අපි ළඟ අනිත් අය කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් තියනවද? අපි වහල් වෙලා නැද්ද දේශයට? එහෙනම් අපි ළඟ තියෙන්නේ මොකද්ද? අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති නාන භාවං ගමේති. දැන් මේ මිනිසා නැත්තම් මේ කාන්තාව ප්‍රමාද වෙලාද නැද්ද? ප්‍රමාද වෙලා. ඔහු සක්කාය දිට්ඨියට බැඳෙනවද කඩනවද ඔය? දැන් මේ ද්වේෂය නැමැති සක්කාය දිට්ඨියදී ද්වේෂය නැමැති සක්කාය දිට්ඨියට නොබැඳින්න ඕනේ. එහෙනම් දැන් බැඳෙන්නේ නැතුව ඉවර වෙන්න ඕන. දැන් මම මෙතෙන්ට වෙන වචනයක් ගන්නම්. ආස්වාදයේ ආදීනවය නිස්සරණය. පඩන්නේ නේ? මොකද්ද මේ ආස්වාදයේ ආදීන නිස්සරණ කියන්නේ? ආස්වාදය බුදුරජාණන් වහන්සේට තියනවද නැද්ද? තියනවද නැද්ද? තියනවා කියන්න එපා ඈ. මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියන්නේ ආස්වාදයේ ආදීන දැක මිදුන දවසේ.
අම්මා දැක්ක තාත්තා දැක්ක පුංචි අම්මා දැක්කා කියලා ඒක ඒ දැකීමක් කරනවාම ඒකට ආස්වාදේ කියන්නේ නැහැ. ආස්වාදේ කියන්නේ මමත්වෙන් ගැනීමට. මමත්වෙන් ගන්න නැත්නම් ආස්වාදේ නැහැ. හරිද? ඉතින් බුදුන් වහන්සේට මමත්වෙන් ගැනීමක් නැහැනේ ආස්වාදේ නැහැ. හොඳයි ආස්වාදේ කියන්නේ මමත්වෙන් ගැනීම නම් ඒකේ අයහපත් විපාකේ මොකද්ද? ආදීනව. දැන් දරුවා මැරුවයි කියලා අර කාන්තාව කෙරෙහි වෛරෙන් ඉපදිච්ච වෛරයෙන් මිය ගිය එකේ ආස්වාදයක තමයි. ආදීනව මොකද උනේ? ඇව කණ්ඩ කොටියෙක් වෙලා උපන්න එක. එහෙම නැත්නම් එහෙම උපදිනවද? පේනවද ආදීනව කියන එක? අයහපත් අනාගත විපාක ආදීනව කියන්නේ. මේ අයහපත් හැඟීමකින් අපි ඒක හේතු ඉතුරු කරන තැනක් බවට පත් කරගත්තොත් ඒක ආපහු හේතුව නිසා ඵලයක් හටගන්නේ අනිත් පැත්තට, නරක පැත්තට. එහෙනම් අර මේ ගාථාවේ සඳහන් පරිදි මේ දුක්ගතින් උප්පජ්ජති නැත්නම් නිරයන් ගච්ඡති වෙනවනේ නේ. අන්න මේ ද්වේෂය මමත්වෙන් ගන්න අරමුණක් පාවිච්චි කළොත් ඒක කිසි විටකත් අපේ අනාගතයේ පැවැත්මේ හොඳ පැත්තට වෙන්නේ නැහැ අයහපත් පැත්තට. අර කාලියක් කෙනෙක්ගේ කතාවෙන් දැක්කත් කමක් නැහැ. තව මොනෙන් ගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් චක්කුපාල හාමුදුරන්ගේ කතාවෙන් ගත්තත් කමක් නැහැ නේ. මතක් කරගන්නකො මතකද? ඔය ඉතින් අපින් ඔහම හැවුවට අනිත් තැන් වලදී බණ කියලා සම්පූර්ණ කතන්දරේ මහනවන්නේ පැයක්. මතක ඇතිනේ ඉන්න හොඳට. නේද? අපි මේ උදාහරණයක් විතරයි ගන්නෙ ඕකෙන්. ඒ වනේ බණම ඕකනේ සම්පූර්ණයෙන්ම. දැන් මේ වෙද මහත්තයා මේ දුප්පත් කාන්තාවගෙන් වැඩ ගන්න හිතුවා. සල්ලි නැති හින්දා. මෙහෙවරක් කරගන්න තමයි වෙදකම් කරන්නේ. S2 හොඳ කරන්නේ. ගෙදරට ඇවිදින් සේවය කරපුවාම හරියයි වැටුප ගන්න. මේක අපිට අම්මන්ඩි මොකද කරන්නේ? S2 හොඳ වෙලා ගෙදර යන්න වෙයි කියලා හොඳ උනේ නෑ කිව්වා. වෙද මහත්තයාගේ ඇඟින් පොඩ්ඩක් කේන්තිය පැත්තට ගියා. එතනින් එහාට මං උට හොඳ වැඩක් කරන්නම් කිව්වට කිරුවේ හොඳ වැඩක් නෙවෙයි නරක වැඩක්. අපි වචනෙන් කියන්නේ හොඳ වැඩක් කියලානේ. නේද? හොඳ වැඩක් කරන්නම් කියව ගමන් කරන්නේ මොකද්ද? නරක වැඩක්. එහෙම කිව්වොත් එහෙම. ඔව්. මොකද කරන්නේ? එහෙනම් මෙන්න මේ බෙහෙත් ටික පාවිච්චි කරන්න කියලා දුන්නා. විසදාව බෙහෙත් ටිකක් අර පෑදිච්ච ඇස මොකද වුනේ? අන්ධ වුණා. අන්න දැන් අර සතුටු වුණා මේ වැඩේ කරලා. ආස්වාදේ. මගේ රහත් වෙන ආත්මය S2 අන්ධ වෙයන්කෝ කියලා ඉල්ලුවද ප්‍රාර්ථනා කළාද? නෑ. ඉල්ලුවෙත් නෑ ප්‍රාර්ථනා කළෙත් නෑ නේ. හැබැයි චක්කුපාල හාමුදුරුවෝ රහත් වෙනකොට දැස් අන්ධවිය පිටවස පවතිනා වූ හේතුව කියලා පෙන්වන්නේ අර ද්වේෂ සහගතව අර කාන්තාවගේ ඇස් අන්ධ කිරීම. අර හේතු මේ ඵල. දැන් ඔබට ඵල පේනවා නම් හේතු වල ආදීනව පේන්නේ නැද්ද? අනාගත ඵල සිදු වෙන්න ඉස්සෙල්ලා මේවා ආශ්‍රයෙන් පේනවා නම්. කාලියක් කෙනෙක්ගේ කතාවෙන් හරි මේ යකුපාල හාමුදුරන්ගේ කතාවෙන් හරි මේ වැරදි හැඟීම මම ක්‍රියාත්මක කරන්න ගියොත් ඒකේ අනාගත අයහපත් විපාකේ මොකද්ද? ආදීනවය. ආදීනිය දැක්කොත් මොකද හිතෙන්නේ? ඈ? මිදෙන්න හිතෙනවා. ආදීනිය දැක්ක කෙනාට තමයි ආස්වාදයෙන් මිදෙන්න හිතෙන්නේ. ආස්වාදයෙන් මිදෙනවා කියන්නේ මමත්වයෙන් නොගැනීමට. මමත්වෙන් ගැනීම ආස්වාදයයි. එහෙම වුණොත් මේ ඉදිරි පැවැත්මට සංසාරයක් හම්බ වෙනවා. ආපහු මේක උඩයට මාරු වෙනවා. නේද? මොකද්ද උඩයට මාරු වෙනවා කියවේ මම? එහෙම හරියට කියන්න ඕන. ඔන්න දැන් මම කියන්නම්කො වෙච්ච දේ. ඔන්න ඉස්සර වෙලා මොනේ මොකද්ද? කාන්තාවන් දෙදෙනා. දැන් කාන්තාව වෛරයෙන් මේ යනවා අනිත් කාන්තාව කෙරෙහි. දැන් මේ තමයි තිබුණ උඩ යට. දැන් යට උඩ මාරු වෙනකොට මේ කාන්තාව කොටි දෙනක් අර කාන්තාව මුවෙක්. දැන් කන්න ඕන විදිහටනේ හරියන්නේ. ඒක උඩ යට මාරු වෙනවා කිව්වේ. ආපහු අර වේදනාව විඳින්න. එහෙනම් අපට පේන්න ඕන එහෙනම් මොකද්ද? ජීවිතය තුල ආස්වාද ආදීන මේ පේන්න ඕන. මේ අරමුණක් වැරදි විදිහට ආස්වාදය කළොත් එහෙම ඒක සතරට බැඳිලා ඒකට අදාළ විපාක වාරයක් එහා සමානව ආපහු.
දැන් මේක කළා නම් අරක විඳින්න වෙනවා. එහෙනම් අනාගත සතරක් හයි වෙනවා සතරක් හැදෙනවා කියලා තේරුණාම මොකද කරන්න ඕන? ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. හොඳයි. අදිවාසේති නාදිවාසේති කියන පද දෙක වර්තමාන අරමුණට දාලා බැලුවොත් එහෙම මට කියන්න. අදිවාසයේදී ආස්වාදයේ ආදීනව දැකීමද නැද්ද? ඈ ආස්වාදේනේ. අදිවාසේති ආස්වාදේ. එහෙනම් ඒකේ ආදීනයක් තියනවද නැද්ද? තියෙනවානේ. අන්න. ඒකයි අපි මමත්වයෙන් අරන් ක්‍රියාත් කළොත් මේකේ අනාගතයට මට විපාකයක් වගේම සසර ගමනකුත් තියෙනවාමයි. අපි පවත්නවද නවත්නවද එහෙනම් එතන? පවත්තන්න බවට පත් වෙනවා. දැන් එහෙනම් අපට එතන බුදුන් වහන්සේ ඒ මොහොතේ කරන්න කියන්නේ නාදිවාසේති. න අදිවාසේති නාදේසිවාති නාදිවාසේති කියන්නේ. ඒ කියන්නේ හොඳයි සැපයි සාන්තයි කියලා මමත්වයෙන් ගන්න එපා. ඇයි ඒ ආදීනව දන්න නිසා. ආදීනව දන්න නිසා. එහෙනම් අපි මොකද්ද මිදෙන්න ඕන? ආස්වාදයෙන් මිදෙනවා කියන්නේ මොකද්ද? විඳින්න නැතුව ඉන්නවා කියන එකද? නෑ. මමත්වයෙන් නොගෙන ඉන්නවට. එතකොට කියනවා නාදි වාසීති. දැන් මොකේදීද මේ? ව්‍යාපාද විතර්කයේදී. දැන් ඔබට එහෙම පුරුද්දක් තියනවද ව්‍යාපාද විතර්කයේදී මේ විදිහට ව්‍යාපාදේ නැති කරගන්න ඕන කියලා? කොස්ස ආවුනම අහුන කොස්සෙන් දමලා ගන්න නේද පුරුදු වෙලා තියෙන්නේ? අහුවෙච්ච එකෙන් දමලා ගහන්න කටරෙනකින් කියන්න නේද පුරුදු වෙලා තියෙන්නේ? නෑ අපි හම්බෙන්න ඉස්සෙල්ලා බණ තේරෙන්න ඉස්සෙල්ලා ඕක පවක් ඕක වරදක් ඕක සසරට අහු වෙන එකක් කියන්න තේරුණාද? නෑ. ඒක ජයග්‍රහණයේ මාවත. අනිත් පුද්ගලයාට බණින එක ගහන එක රිදවන එක පාඩු කරන එක මොන මාවතද? ජයග්‍රහණයේ මාවත. දිනන්න යන්නේ. දිනන්න යන්නේ කවුද මෙතෙන්දී? මම. මොන මමද දිනන්න යන්නේ? ඔබේ කය නැමැති මමද? නෑ. ද්වේෂය නැමැති මම අනිත් අය පරාජය කරන්න වනසන්න හදන්නේ. දැන් එහෙනම් පජහති අපිට ආවා කේන්තිය. ආවේ මොකක් නිසාද? අතීත හේතුක බලයක් නිසා. දැන් කේන්තියෙන් ක්‍රියා කරන්න ගියොත් මොකද වෙන්නේ? මමත්වයේ ක්‍රියාවල තුළ මේ ද්වේෂයේ හේතු ඉතුරු වෙමින් භවය සකස් කරනවා. දැන් මෙතන පෙන්වන්නේ මොකද්ද? එන්න එපා නෙවෙයි. එන එකට තමයි උප්පන්නම් ව්‍යාපාදිතක්කම් කියලා කියන්නේ. නමුත් ඉන් එහාට ඒ මොහොතේම කරන්න ඕන දෙයක් පෙන්නනවා. මොකද්ද? පජහති. අතාරින්න. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන අතාරින හැටි. කොහොමද පෙන්වන්නේ? චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. මතකද වචන? මම කියලා තියෙනවනේ නේද? මනාපය හෝ අමනාපය හෝ මනාපනාපය දැක්කහම උපදිනවා. එතකොට දැන් මනාපය ඇලීම් සුළුයි අමනාපය දවන සුළුයි නේද? මේ දෙකේම සුවයක් තියනවද? නැහැ. හැබැයි යම් උපේක්ෂාවක් ඇද්දේ සාන්තයි ප්‍රණීතයි. මේ දෙකටම අහු වෙන්නේ නැති සංසුන් බවක ඉන්න පුළුවන් නම් අපට මේ වදේ නැහැ. එහෙනම් මොකද කරනවා කියන්නේ? අපි මේ හැඟීමට වහල් වෙන්නේ නැතුව අපි අපේ හිත උපේක්ෂාවට ගන්නවා. උපේක්ෂාවට ගත්තොත් මොකද පෙන්වන්නේ? දිවාග තිබුණ කෙලපිඬක් බැහැරලන්නාසේ මොකද වෙන්නේ? අර අමනාපය මැරෙනවා. අපි මැරෙන්නේ නැහැ. අමනාපය මැරෙනවා. මැරෙනවා කියන්නේ මොකේද? මම අහන්නේ ජීවිතාවසානයේ මරණය නෙමෙයි. මැරෙනවා කියන්නේ එතන දැන් මැරිච්ච කෙනෙක් ආයෙ දකින්න පුළුවන්ද අපිට? කය පෙවුනාට බලන්න බෑනේ නේ. මැරෙනවා කියන්නේ සම්බන්ධය කැඩෙනවා කියන එකනේ නේ. එහෙනම් මෙතන ද්වේෂය
යලි හඬ ගන්න අනාගත හේතුවක් ඉතුරු නොවි මැරෙනවට කියනවා පජහති. දැන් බුදුදහමේ වැඩේ තියෙන්නේ මොනවා තුලද? මේ බුදුදහමේ අදන්න ඕන කර්තව්‍ය අප්‍රමාදී තියෙන්නේ කොතනද මට කියන්න මොනවා තුලද? මහා ජීවිත දෙකක් විතර දෙනවද මේගොල්ලන්ට? පැය 24ක කාලයක් දෙනවද? නෑ දෙන්නේ වර්තමාන අරමුණ විතරයි දෙන්නේ. ඒ අරමුණ තුල හදන්න ඕනේ. ඉතින් මෙහෙ ඉඳලා භාවනා මධ්‍යස්ථානට ගිහින් හදනකොට අරමුණු කීයක් එනවද? ඒ ටික හදන්න නැතුවනේ ඉන්නේ. ඈ? අපි සතියක් මාසයක් තිස්සේ ගෙදරට වෙලා ඉන්නවා. මොකද භාවනා මධ්‍යස්ථානට ගිහින් පැය භාගයක් හදන්න. ඒ අතර ටික ඔක්කොම මොකද වෙන්නේ? අහුවෙලා ගිහින් අතන හදන්න හදනවා. නෑ හදන්න නම් හැමදාම කොයි වෙලාවද? වර්තමානයේ. වර්තමානයේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කොහෙන්වත් කමක් නෑ. මේ අපි කතා කරන එක නම් uppannam ව්‍යාපාද විතක්කං. දැනෙනවද එනකොට? ඈ? එන්න ඉස්සරලා දැනෙනවද? බලන්න කියන්න දැනෙන හැටි. ඈ? දැනෙන්නේ නැද්ද? ඇඟ රත් වෙනවා වගේ දැනෙන්නේ නැද්ද? නිකන් ඇඟ හිරි වැටෙනවා වගේ දැනුන්නේ නැද්ද? ඈ? නිකන් දැවිගෙන යනවා දැනෙන්නේ නැද්ද? මූණ දිහා බලන් හිටියොත් එහෙම මූණ කළු වෙගෙන යනවා දැනෙන්නේ නැද්ද? ඇස් දෙක රතු වෙගෙන යනවා දැනෙන්නේ නැද්ද? දැන් මේවා වේගන යනකොට තේරෙන්න ඕන කවුරු වෙනවා කියලාද දැන්? මාරයා එනවා. කවුද මේ එන්නේ? මාරයා. මාරයා ආවොත් පරාජය කරන වෙලාව ඒ වෙලාව නෙමෙයිද? දැන් මෙහෙම දැනෙලා නැද්ද මේ අයට? දැන් හුඟක් පාලනය කරගෙන ඉන්නේ. දැන් ඔහොම නැතුව ඇති නමුත් ඉස්සර තේරෙන්න ඉස්සර වෙලා මේ ස්වාභාවික වෙනස් වීම අස්වාභාවික වෙනස් වීමට ඔබ මුණ දුන්නේ නැද්ද? මුණ දීලා මොකද කළේ? පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති කෙරුවද? කලේම නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති නානභවංගමේති. භාවනා කරුවද? නෑ. අන්න දැන් තේරෙන්න එනවා අපිට එන මේ අරමුණක් එන එක වළක්වන්න දැක්ක හරි පිඹුණා හරි ඇකලුණා හරි කියලා හරියන්නේ නෑ. අනිත්‍යං කියලා හරි. ඒ uppannam කාම විතක්කං උපන් කාම විතර්කයේදී ඒකෙදි ඒක අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් වෙන තැනට මහන්සි වෙලා ඉවර කරන්න ඕන. දැන් මොකද්ද විනෝදේති කියන්නේ එතකොට? චිත්‍රපටියක් බලන්න ගිහින් විනෝද වෙනවද? මේ විනෝදේති පදේ දාලා තියෙන්නේ මොකද කොහොමද දන්නවද? විශේෂයෙන් හික්ම වෙනවා කියන එක. නමුත් මට තේරෙන්නේ නැහැ විශේෂයෙන් හික්මෙන්න කියන අයට අනිත් අයට බෑ විශේෂයෙන් හික්මෙන්න. පෘථග්ජන අයට බෑ විශේෂයෙන් හික්මෙන්න. එහෙනම් මොහොමද පුළුවන්? ඇයි මේක අපි දැම්මොත් එහෙම මේ ද්වේෂය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන වශයෙන් බලන්න. එතකොට විශේෂයෙන් හික්මීමක් නෙමෙයි. ද්වේෂය වැරදි කරන්න හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එය මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන අල්ලා නොගැනීමෙන් අවසන් කරන්නට අපි විශේෂයෙන් මහන්සි වෙනවා. කාටද ඒක කරන්න පුළුවන්? මේ පටිසෝතගාමී මගේ යන මේක ප්‍රහාණය කරන්න කැමති කෙනාට. එදා විශේෂයෙන් හික්මනවා කියන එකේ තේරුම ත්‍රිලක්ෂණයට අනුව, තේරුම්ගත ධර්මයට අනුව ඒක අනාගත ඵලයක් උපදින හේතුවක් බවට පත් නොකර අවසන් කරන්න වෙහෙසෙනවට කියනවා විශේෂයෙන් හික්මනවා. තව වචන එකක් තියෙනවා. බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මොකද්ද බ්‍යන්ති කරෝති කියන්නේ? අවසන් කරනවා. මොකද්ද? බ්‍යන්ති කරෝති කියන්නේ අවසන් කර සමාප්ත කරනවායි කියන්නේ අපි මේ චිත්ත පරිසංදර්ශනේ සමාප්තයි. මේ කතාව මගේ කතාව මෙතනින් සමාප්තයි. එහෙමනේ කියන්නේ. එහෙනම් මම අවසන් කරනවා කියන එකේ තේරුම මොකද්ද? හෙටට පවත්තන්නේ නැහැ, හෙටට ගන්න තියන්නේ නැහැ කියන එකනේ. හොඳයි, ඒ අවසන් කිරීම අනිත්‍ය නෙමෙයිද? ආන්නේ අවසන් කිරීමයි අනිත්‍ය. යම් කිසි පුද්ගලයෙක් උපන් ක්‍රෝධයේ වහා සංසිඳවාද ඔහුම රියදුරායයි කියමු. අනිත් අය රියදුරා නොව රැහන් ගහන්න ඕනේ.
අර වළක්වන අය මගහරින්න විවිධ උපක්‍රම පාවිච්චි කරන අය සැබෑ රතාචාර්යයා නෙවෙයි. වහා සංසිඳ වෙනවා කියන්නේ මොකද්ද? තවත් චිත්ත වීතියකට, තවත් වචනයකට, තවත් කෙනෙකුට ප්‍රතික්‍රියා දක්වන්න හේතු ඉතුරුනකොට එතනම මරණවට. හැබැයි මේ මැරීමේදී සිදු වෙනවා මොකද්ද? අනභවං ගමේති. අනභවං ගමේති මොකද්ද? යලිත් හට නොගන්නා පරිදි අවසන් කිරීමට අනභවං ගමේති කියනවා. දැන් මේ අපි දැන් මේ මොනවා තුලද ඉන්නේ? ආත්ම 7-8ක් තුලද ඉන්නේ? දවසක් තුලද ඉන්නේ? අපි ඉන්නේ අරමුණක් තුල මේ ඉන්නේ. මේ බණ කතා කරන්නේ මොකක් තුලද? හටගත්තා වූ ද්වේෂ නැමැති පංච උපාදානස්කන්ධේ උපාදාන නොවි අවසන් කරන්න ඕන වැඩේ. හරි. දැන් එතකොට එතන සක්කාය දිට්ඨියට බැඳෙනවද කැඩෙනවද? එහෙම කරනවා නම් දැන් එතකොට මොකද වෙන්නේ? එක මේ ව්‍යාපාද විතර්කය අපි මමත්වෙන් අරගෙන ඉවසන්නේ නැහැ. හොඳයි කියලා. ඒක බැහැර කිරීමෙන් වළකින්නේ නැහැ, බැහැර කරනවා. ඔව්. එතකොට ඒක අවසන් නොකර ඉන්න පවත්තන්න හේතු කරන්නේ අවසන් කරනවා. ඒක ආය හට ගන්න හේතු තියන්නේ නැතුව ඉවර කරන්න බලනවා. මේ ඔක්කොම නිට්ටයද අනිත්‍යද? මේ ඔක්කොටම කියනවා අනිත්‍ය පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලනවායි කියලා. දැන් එතකොට මං අහන කාරණේ බණ අහලා සක්කාය දිට්ඨිය කැඩුනායි කොහොමද? එදායින් පස්සේ සක්කාය දිට්ඨියක් ආයේ එන්නෙම නැද්ද කාටවත්? ඒ නිසා බණ ඇසීමෙන් තේරෙන්නේ මව් කුසෙන් බිහි සිට ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි මේක. අරමුණ තුලයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. අරමුණටයි සක්කාය දිට්ඨිය බැඳෙන්නේ. දැන් ඒක වැරැද්දක් බව තේරුම් ගත්තාම බැඳුනහම සසරට බැඳෙනවා හේතු ඉතුරුනා කියලා දැනගත්තාම ඊට පස්සේ එතනින් එහාට දිගටම ආයෙත් අරමුණු සඳහා සක්කාය දිට්ඨියට නොබැඳී ඉන්න උත්සාහ කරන එක නේද මේ සක්කාය දිට්ඨිය කඩනවා කියලා කියන්නේ. අත්තානු දිට්ඨින් ඌහච්ච නැවත නැවතත් මේ ද්වේෂය මම කොට ගැනීමෙන් වලකින්න ඕන ඉවර වෙන තුරුම. කොච්චර කල්යයිද? තම තමන් වැඩි දියුණු කරන තියෙන කාලය අනුව හදන්න පුළුවන්. දැන් හරිද? එතකොට අනාගාමී වෙන්න නම් මොකද වෙන්න ඕන දැන්? සක්කාය දිට්ඨිය කැඩෙන්න වෙනවනේ. මම නම් දකිනවා සෝවාන් සිට සකෘදාගාමී අනාගි දක්වා මේ සක්කාය දිට්ඨිය තුනී කර ඉන්නේ කියලා. අපි හිතන් හිටියට මේ දැන් තේරුණාන් පස්සේ මම කියලා නේද එතනින් පස්සේ කඩන්න නෑ කියලා. නෑ අර මම එනවා කියන්නේ සක්කාය දිට්ඨිය උපදිනව නැවත. එහෙනම් අපිට තියෙන්නේ ආපහු ඒකට අහු නොවී ඉන්න. දැන් මෙතන ඊළඟට තියෙනවානේ විචිකිච්ඡා සිලබ්බත පරාමාස කියලා දෙකක්. ඒක කොහොමද අපි මේක තුල බලන්නේ? අනාගාමී වෙන්න නම් විචිකිච්ඡා සිලබ්බත පරාමාස කැඩෙන්නත් ඕන. දැන් කොහොමද මෙතන බුදුන් කෙරෙහි දැකේ දුරු වෙන්නේ අපිට? දැන් බුදුන් කවුද? සිද්ධාර්ථ කුමාරයාද පිළිමේද? බුදුරජාණන් වහන්සේද? බුදුන් බුදුනේ මේ සක්කාය දිට්ඨියට පැමිණුණ දවසද නොපැමිණුණ දවසද? පංචස්කන්ධයේ ආත්මයේ දවසේද අනාත්මයේ දවසේද? දැන් එතකොට අපි මේ පංචස්කන්ධයේ ආත්ම කොට අරන් සසරට ඇවිදින්න හදනවා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධේ අනාත්මයටපත් වෙලා අවබෝධයටපත් වූ තැනැත්තා. දැන් අපිට මේකේ වදේ තේරෙනවා නම් මේක නැතුවම තියෙන සැනසීම ගැන ඉඟියක් හිතා ගන්න බැරිද? බමුණ පොල්ලෙලි දාලා වලින් වහනවා. බමුණ මැදි කරගෙන හොඳට බනිනවා. දැන් උන්වහන්සේට මේවා නිසා උපදින සක්කාය දිට්ඨියක් තියෙනවද? බැනීම තියෙනවා මේ පැත්තේ. නා උන්වහන්සේට අර ගහන්න බනින්න කපන්න කොටන්න එකට එක කරන්න යන හැඟීමක් උපදින්න තියෙනවද? ඇයි නැත්තේ? නැති නිසා. දේශ මූලය නැති නිසා. දේශ මූලය නැත්නම් දේශය හටගන්නේ නැහැ නේ. තව ටික තියෙනවා නම් එයි. මතක තියාගන්න තව ටිකක් මුල තියෙනවා කියලා එහෙනම්. දැන් නැතුවට තව තියෙන කාරණේක තියෙනකොට තේරුම් ගන්න එනම් මම තව මගේ මෝඩකම් හදලා ඉවර නෑ කියන එක. Tamanට මවංකව තේරෙනවා ඒක පිළිබඳව. ඒ නිසා ඒ සැකේ කියන කාරණයක් ගත්තාම අර ඔය කාරණේදී බුදුන් කියන වචනේ තේරුම. මේ පංචස්කන්ධයේ ආත්මෙ නෙමෙයි බුදුන් පංචස්කන්ධයේ ආත්මය දුක් ගෙනත් දෙනවා. පංචස්කන්ධයේ අනාත්මයට දුක් නෑ.
දැන් අපි අර උදේ කතා කරපු ටික ගන්නවා. හොඳයි මේ ද්වේෂය දුරු කරගන්න මොහොඳ ශික්ෂාපදයක් තියෙනවද? ඒ සීලබ්බත පරාමාසයනේ තියෙන්නේ කවට නේ. සීලබ්බත පරාමාසය කියන එකේ තේරෙනවා සිල් රැකීමෙන් නිවන් නැතයි කියන විශ්වාසය. මොනවා හරි ශික්ෂාපදයක් තියෙනවද මේ ද්වේෂය නැති කරගන්න? ශික්ෂාපද තුල නැහැ. එහෙනම් මොකක් තුලද තියෙන්නේ? මේ ද්වේෂයම සංසිඳව ගන්න ඕනේ. සංසිඳව ගන්න නම් මොකද වෙන්න ඕනේ? මේ මොහොතේ නාදිවාසීති පදහච්ච පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් මම සිල් රැක්ක මට මේකට නිවන් ලැබෙයි කියලා හිතුවොත් එහෙම හරියනවද? ඈ? අර ශික්ෂාපද සංවරය තුල මට මේකට සංසුන් බවක් හමු වෙයි කියලා හිතුවට ඒක බලෙන් ශික්ෂාපද සමාදන් වෙලා අරට යට කරන් ඉන්නව ඇරුණා මේකට මූණ දීමක් ඇත්තෙම නැහැ. දැන් බුදු සමයේ තිබෙන්නේ මග ඇරලා ඉන්නද මූණ දීලා අවසන් කරන්නද? ඒ වුණාට සමාජයේ පුරුදු දෙන මූණ දුන්නාම පැනලා දුවන්න නේද? මූණ දෙන්න හරි බයයි. නමුත් මේ තමන් හදාගත්ත මෝඩකමට මූණ දීලම දරාගෙනම අනාගතයට නොතැවීම තුළින්ම මේකේ බලය හීන කරන්න වෙනවා. මේකට කියන්නේ මොකද්ද? මේකට කියනවා කෙලෙස් නසනවා කියලා. මේක තේරෙනවට කියනවා ආසවක්ඛය ඥානය කියලා. හරිද? ආසවක්ඛය ඥානය. කොහොමද හිතුවේ ගැන? ආසවක්ඛය ඥානය ගැන හිතුවේ කොහොමද? මා ලොකු එකක් කියලා හිතුවද? බුදුහාමුදුරන්ට විතරක් තියෙන්න ඕන එකක් කියලා හිතුවද? ආසව කියන්නේ කෙලෙස් වලට. එතකොට කෙලෙස් රැස්සෙන හැටි කවුද දන්නේ නැත්තේ? පෘථග්ජනයා දන්නේ නැහැ. කොහොමද කෙලෙස් රැස් වෙන්නේ? දැන් මට ජීවිතයක් එහෙම බෑ මං ඉන්නේ අරමුණ තුල විතරයි. මට අරමුණ තුල පැහැදිලි කරන්න ඕන. ආත්ම තුනක් එහෙම කියන්න එපා මං එක්කලා. අරමුණ තුල කොහොමද කෙලෙස් රැස් වෙන්නේ? මෙන්න මෙහෙමයි රැස් වෙන්නේ. පස්සපච්චය වේදනා. ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන්. වේදනාව සැප හෝ දුක් හෝ උපේක්ෂාවෙන් ගත්තාම වේදනාව මම වෙනවා. වේදනාපච්චය තණ්හා. තණ්හාවනොත් ඉන්නහා කාරණය උපාදාන භව. දැන් කෙලෙසුනාද නැද්ද? ආශ්‍රව රැස්ුනාද නැද්ද? පමා වුණාද නැද්ද? මේ තමයි ආශ්‍රව රැස් වෙන හැටි. තව කල්ප කෝටි ගාණක් කල් ජීවත් වුණත් ස්කන්ධ පංචකය තුළ සිදුවෙන දේ තමයි පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදපච්චා භව පමාව. භාවනාවක් නැති සිතේ හැටි. දැන් මේ තණ්හා උපාදාන භව නැති කරන්න මොකද කරන්න ඕනේ? මේ ආස්ව රැස්වීම නම් මේක නොවන එකනේ ආසවක්ඛය කියන්නේ. මොකද කරන්න අරමුණු ගන්න නැතුව ඉන්න ඕනේද? ඔය පෙළම ආපහු බුදුහාමුදුරුවෝ පෙන්නනවා පටිසෝතගාමී කියලා. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. වේදනාවට තණ්හා තස්සා ඒව තණ්හාව. ඒ තණ්හාව. උපාදාන භව වෙනවට කියනවා අශේෂ වෙනවයි කියලා. අශේෂ කියනවා එහෙම නොවෙනවට. අශේෂ වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේකට පවතිනා වූ රාග නිරෝධ කරන්න ඕනේ. විරාග නිරෝධෝ. එතකොට එහෙනම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ. ආසව රැස් වුණාද ෂේ වුණාද? මේක තේරෙන මොනකට මොකද්ද කියන්නේ? ආසවක්ඛය ඥානය. පංචස්කන්ධය තුළ බුදුදහම තියෙනවා කියන එක දැන්වත් පිළිගන්නවද? බුදුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන පංචස්කන්ධය තුළ ඉන් එහාට යන්න බෑ කියන එක දැන්වත් පිළිගන්නවද? ඒ නිසා පංචස්කන්ධ ධර්මතාවයෙන් එහාට ගිහින් බෑ මේ වැඩේ කරන්න. ඉන් එහාට නෑ ජීවිතයක් නෑ. මේ පැවැත්මේදී වර්තමාන මොහොත විතරමයි තියෙන්නේ. ඒකමයි ඇලෙන්නේ, ඒකෙමයි හැදෙන්නේ. දැන් ඉතින් ඔය ද්වේෂය සම්බන්ධ විතරක් නෙමෙයි අනිත් ඕන එකක් සම්බන්ධයෙන් සීලපත වරාමාසය කැඩෙන්නේ කොහොමද එතකොට? වර්තමාන ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් නොගැනීමෙන් අනාගත ඵල උපදින වී අවසන් වෙන එක ආසවක්ඛය වෙන හැටි.
උදේ ඉඳලා රැය වෙනකන් හරි 365 දවසක් ශික්ෂාපදයක් සමාදන්ලා ඉඳගෙන ඉන්නවා. ශික්ෂාපදේ කඩන්න නැතුව. දැන් අරමුණු දකීද? අරමුණු හැදෙයිද? පංචස්කන්ධය තුල හික්මේද? නෑනේ. එහෙනම් අන්න ඒක තමයි කියන්නේ. එහෙනම් ඕනෑම එකක් වෘත සමාදානය කියන එක අපි උදේ කතා කරපු එකෙන් අදිසීල ප්‍රතිපදාව. අත්කලමතාන යෝගීන් කියන එක අදිචිත්ත ප්‍රතිපදාව. බුදුහාමුදුරුවෝ අදාලේ අදි පඤ්ඤා. අදි පඤ්ඤා කොහෙද තියෙන්නේ? මොනවත් තුලද? එතකොට මහන්නේ ප්‍රශ්නේ. අදි පඤ්ඤා ආත්ම තුලක් තුල නෑ. අදි පඤ්ඤා ගිහි පැවිදි ජීවිතය තුල නෑ. ගිහි ජීවිතය තුල කියලා වෙනසක් නෑ. අදි පඤ්ඤා පංචස්කන්ධය තුල. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි නෑ. අදි ප්‍රඥාවේදී තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ මොහොත අනාගත ඵලයක් උපදන හේතුවක් ඇතිකොට අවසන් කරන්න හෝ අනාගත ඵලයක් උපදන හේතුවක් ඉතුරු නොකොට අවසන් කරන්න තරම් අපට නුවණ ලැබෙන්නේ අදි ප්‍රඥාව. හරි. දැන් එතකොට සෝවාන් පුද්ගලෙක් කියන්නේ කවුද? නෑ මන්නේ සාමාන්‍යයෙන්. අන් එහෙම ඇවිත් තියනවා බලන්න බලවන්ද? සූරක් එහෙම පොරවන් ඉන්නවා බලන්න බලවන් වේද? මොකක් හරි පාටක් විහිදෙනවා බලන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ අර පිටිපස්සේ ඇඳලා තියෙන වගේ පින්තූරවල නිල පීත ලෝහිත. මොකද්ද සෝවාන් පුද්ගලයෙක් කියන්නේ? වර්තමාන ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින හේතුවක් වශයෙන් ඉතුරු නොකොට අවසන් කරන්න තියෙන කැමැත්ත ඇති කෙනාට. ඔහු දැන් එකතු කරනවා වෙනුවට මොකද කරන්නේ? දැන් වැය. ආය නෙමෙයි දැන් ඔහුට තියෙන වැය. දැන් ඔහුට කියනවා බුදුහාමුදුරුවෝ පටිසෝතගාමි. ආපහු අස් කරගෙන යන. අරගියේ රැස් කරගෙන යන ඇලෙන කරුණු සංඛ්‍යාව 100ක් නම් දුක් 100ක් කියන්නේ අල්ලා ගැනීම එක එක තියාන ලෝභ දේශ මොහ ගොඩ ගහගෙන යන එක දැන් මේවෙන් තමයි දුක් ගෙනත් දෙන්නේ මේ දුක් 100 එන්නේ හදාගත්ත උපාදාන නිසා මේක ඉවර කරන්න නම් ඒක ඇවිදින් ඉවර වෙන්න ඕන ආපහු තියන්න නැතු ඉවර වෙන්න ඕන. ඉතින් ආපහු තියන්න නැතු ඉවර කිරීම සඳහා වර්තමාන ස්කන්ධ පාවිච්චි කරන කෙනාට කියනවා කවුරු කියලාද? පටිසෝතගාමී. තව ඉවර නැහැ සූත්‍රේ. පොරොන්දුව තව එහාට බුදුහාමුදුරන්ගේ තියෙන්නේ. හොඳයි ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? අපි ගමුකෝ සංයෝජන පෙළේ. සංයෝජන වලට බැඳෙන සහ කැඩෙන පෙළේ බලමු අපි. කැඩෙනකොට මොකද කරන්න තියෙන්නේ? සක්කාය දිට්ඨි කඩන්න ඕන, විචිකිච්ඡා කඩන්න ඕන, සීබ්බත් පරාමාස කඩන්න ඕන. ඊට පස්සේ කාමරාග ව්‍යාපාද තුනී කරන්නත් ඕන, විනාශ කරන්නත් ඕන. එහෙම නෙවෙයිද? දැන් වර්තමානයට ගන්න. ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ ඕන එකක් ආශ්‍රයෙන්. මේ දෙකේ සම්බන්ධය ඔයගොල්ලෝ දකින්නවද? මේ කාමරාග ව්‍යාපාද එකට තියෙන්නේ ඇයි කියලා. චුට්ටක් කල්පනා කරොත් තේනවා. මම උදාහරණයකින් කියන්නම්කෝ. ඔන්න ගිනි පෙට්ටිය පරිස්සම් කරලා තියලා තියෙනවා. මාසයක් අවුරුද්දක් දෙකක් ගියත් ගිනි පෙට්ටිය හරිම නිශ්ශබ්දයි. හැබැයි ගිනි කූර එළියට අරගෙන පෘෂ්ඨේ තට්ටු කළොත් එහෙම හැප්පුණ ගමන් මොකද වෙන්නේ? ගිනි ගන්නවා. ඇයි ඒ? ඇතුලේ තිබුණා ගිනි ගන්න හේතුව. ඝර්ෂණය වෙන්නේ නැත්නම් ගිනි ගන්න නැහැ. ඝර්ෂණය වුණ ගමන් මොකද වෙන්නේ? ගිනි ගන්නවා. හොඳයි ඉතින් බලන්න මේක ගලපන්නකො කාමරාග ව්‍යාපාද වලට මම ඒකනේ ඔය කිව්වේ. නෑ එහෙම බෑ මම දැන් මේ කතා කරන්නේ ඔන්න ආච්චි අම්මා මුණුබුරෝ මිනිබිරුව එක්කලා ඉන්න වෙලාව, අම්මා දරුවොත් එක්කලා ඉන්න වෙලාව, ගුරුවරයා ළමයිනුත් එක්කලා ඉන්න වෙලාව, එහෙම නැත්නම් බස් එකේ යනකොට නොහමිනා මිනිස්සු ළඟට එන වෙලාව. එක එක කාරණා. ඉතින් මම මේ උදාහරණෙ පෙන්නන්නේ. ආච්චි අම්මා කැමති නැද්ද සීනි බෝතලේ වහලා තියලා යන්න? මිනිබිරිය ඇවිදින් සීනි බෝතලේ අරලා සීනි හන්දක් කාලා වහන්න නැතුව යනවා. දැන් ආච්චි අම්මගේ කැමැත්ත තමයි හොඳට වහලා තියන්න ඕනේ ඒක. වහන්න නැතුව යනකොට තරහ එන්නේ නැද්ද?
වහලා වහන්න නැතුව යනකොට තරහ එන්නේ නැද්ද? අම්මගේ කැමැත්ත තමයි ළමයා ඉස්කෝලේ ගිහින් එනකොට ක්ලීන් සූට් ආපහු වෙන එක. නමුත් මොකද හොදන්න අකමැතිනේ ඉන්නේ. දැන් එනකොට ක්ලීන් සූට් නෙමෙයි අග්ලි සූට් වලින් එනවා. ඩර්ටි සූට් වලින් එනවා. නැත්නම් කුණු ගාගෙන පිටණිය පෙරලිලා මඩ ගාගෙන එනවා. දැන් බලාපොරොත්තුව ක්ලීන් සූට් දැන් එන්නේ කිලුට සූට් එකකින්. දැන් අර බලාපොරොත්තුව කාමරාග ওই විදිහ එනකොට අද එනවා නටලා මෙතන මට වැඩ වැඩි කරන්න කියලා දැන් කාමරාගයට ඉඩ ලැබෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ව්‍යාපාද උපදිනවා. තේරෙනවද? සම්බන්ධය බලන්න කිව්ව මම ඒකයි. කැමැති විදිහට නොවෙනකොට ඊළඟට කැමැති විදිහට නොවෙනකොට තමයි ගිනි කුර හැප්පෙනවා කියලා කියන්නේ. මේ ඝර්ෂණයක් නේ තියෙන ගැටීමක්. ගැටෙනකොට මොකද වෙන්නේ? රත් වෙනවා. දැන් එහෙනම් මේ ආයත ගෙදර දොරේ ඉන්නකොට නැන්දම්මලට නම් ලේලිත් එක්ක මාමණ්ඩිලට නම් බෑනත් එක්ක ආච්චිට නම් මිනිවිරිත් එක්කලා අම්මට නම් දුවත් එක්කලා මේ උදාහරණේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. කාමරාග ව්‍යාපාද කැමැති විදිහට නොවෙනකොට තමයි මගේ ඇඟ රත් වෙන්නේ. දැන් ඉතින් දැනගන්න ඕන කවුරු වෙනවා කියලාද? මාරයා එන්න පාර හදනවා කියලා දැන් ඉස්සර වෙලා. පාවඩ එළුවොත් එනවමයිනේ. දැන් එන බව දන්නවා නම් ඊට පස්සේ එයාට ඉඩ දෙන්න ඕනේ, එයා ඉවර කරන්න ඕනේ. දැන් එහෙමනම් මේ භාවනාවේදී ව්‍යාපාද උපදින්න ඕන නේද? කාමරාගයන්ට ඉඩ නැති වෙන වෙලාවට Tamanට කැමති විදිහට මං ඉතින් ඔක තව ටිකක් විස්තර අතෝ කියන්නම්. සාමාන්‍යයෙන් ඔන්න ගොයවි මහත්තයා ඉන්නවනේ. ඔය මහත්තයා දැන් ඉතින් ගොයන් පැහිලා. දිනත් නියම කරලා කපන්න. ඔය අද දැන් අපි දාන වෙලාවේ ආපු වැස්ස වගේ තද වැස්සක් වහිනවා. දැන් ඉතින් වැස්ස හරිද වැරදිද ගොවි මහත්තයාට? ඈ? වැරදි ගොස්සේ ඔය හත. දැන් තරහ එන්නේ නැද්ද වැස්ස එක්ක? ඈ? චේ මේ වැඩක් කරගන්න හිටියා මේ කාලකන්ණි වැස්ස කියලා වැස්සට බනින්නේ නැද්ද? කොච්චර වැස්ස බැනුම් ගන්නවද? අර කාමරාග ව්‍යාපාද පාවිච්චි වෙන හැටි. ගොවි මහත්තයා දැන් මේ හාඬල ඇත්තලා ඉන්නවා. වතුර තියෙනවා. නමුත් සතියක් පායනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? වතුර නැහැ. දැන් ඉතින් කවුද බැනුම් අහන්නේ? ඉඩෝරේ. වැස්ස නැතිකම. ඈ? මෙච්චර බලන් හිටිය වැස්ස නැහැ කියලා දැන් ඉතින් වහේ පායන්න එක බැනුම් අහන්නේ නැද්ද? ඒ කියන්නේ අපට කැමැති විදිහට සිදු නොවන විට ඕනෑම සිද්ධියකදී ව්‍යාපාදී උපදිනවා කියලා තේරෙනවද? සජීවී අජීවී. ඉතින් අපි අවුවට වැස්ස බනිනවා, වැස්සට බනිනවා, හඳට බනිනවා, ඉරට බනිනවා, පින්නට බනිනවා, සීතලට බනිනවා. හොඳ එකක් ඇත්තෙම නැහැනේ අපිට. මොකද්ද? ඒ කාමරාග ව්‍යාපාද. Tamanට කැමති විදිහට සිදු නොවෙනකොට Taman හැම වෙලාවෙම ගිනි ගත්ත ගමන් ඉන්නේ. නැත්නම් තියාගන්න. පළවෙනි පියවරේදී විනාශ කරන්නද තුනී කරන්නද? තුනී කරන්න හංගලා පුළුවනිද? මොකද වෙන්න ඕන? අදාළ කරුණ එනතුරු තමන්ගේ වැඩ කරගෙන ඉන්න වෙනවා. ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද. දුව නිසාද, බෑනා නිසාද, ලේලි නිසාද, අවුව නිසාද, වැස්ස නිසාද තමන්ට කැමති පරිදි නොවන විට මේ හැංගුණා වූ ව්‍යාපාද විතරකය උප්පන්නා. මොකද වෙන්නේ? හට ගන්නවා. දැන් ඔන්න මම ඔය කතාවක් කියන්න කැමතියි. මම කියනවා මෙහෙම. සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනනේ. සෝවාන් වෙන්න මොකද කරන්න ඕන? බණ අහන්න ඕන. මොකද මේ සක්කාය දිට්ඨිය ඇද්දක පියාණ හිටියට තේරෙන්නේ නැහැ නේ. බණ අහලම සක්කාය ඕන ද්වේෂය තුළ, ලෝභය තුළ, මෝහය තුළ මේ සක්කාය කියන්නේ මේකයි නෙමෙයි අරමුණ තුළට මමත් වෙන එක කියලා තේරුණාම අන්න සක්කාය දිට්ඨිය වැටෙන්නේ එහෙමයි. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට කාමරාග ව්‍යාපාද තුනී කරන්න, විනාශ කරන්න ඕන. දැන් පුළුවන්ද? දැන් භාවනා කරන්න නැතුව පුළුවන්ද? ඈ? දැන් භාවනා එන එක මමත්වයෙන් ගන්න නැතුව අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලලා ඉවර කරන්න වෙනවා. එින්ද සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා විදසුන් වඩන්න වෙනවා. හැබැයි සෝවාන් වෙන්න බණ ඇහුවාම ඇති. බණ ඇසීමේදීත් ඉතුරු ටිකක් වෙන්න පුළුවන් බොහෝ තැන්වල. නමුත් අර මේ පෙළේ හැටියට අපිට මූණ දීලා අපි අතින් වෙච්ච වැරද්ද හදන්න ඕන. දැන් ඉතින් මේගොල්ලොන්ට මේකට අවස්ථාව දෙන්නේ පොයේ දවස විතරක් නම්
අනිත් දවස් ඔක්කොම අසීයෙන් නම් කටයුතු කරන්නේ පොය දවස් උදේ 6ට වාඩි වෙලා හවස 6 වෙනකම් භාවනා කරන්න හිතන් ඉන්නවා නම් වැඩේ වෙයිද? නෑ. ඊතුරු අවස්ථාව ඔක්කොගේම අසීයෙන් කටයුතු කිරීම දැන් සිහියෙන් කටයුතු කරන්න හදනවා. බෑ. පටන් ගත්තාම අසීයෙන් කටයුතු කරන්න වෙලාවක් දෙන්න බෑ. විනාශ වී තුනී වී විනාශ වී යනතුරු මොකද කරන්න ඕන? එන්න ඇරලා අවසන් කරන්න සිහිය තියෙන්න ඕන. මෙන්න මෙතෙන්ටයි සිහිය කියන්නේ. මොකටද සිහිය කියන්නේ දැන් කියන්නේ? මේක එනවා පේනවට. අහු වුණොත් සසරට බැඳෙනවා පේනවට. අහු වෙන්නේ නැති වෙන්න අල්ලා නොගෙන අවසන් කරන්න තියෙන ඕනෑකමට කියනවා සති. දැන් ඒ අර්ථයෙන්ද සතිපට්ඨානෙ වඩලා තියන්නේ මේ අය? ඔය මෙතන ඇතිනේ සතිපට්ඨානෙ වඩපු කට්ටිය මෙහාට එන්න ඉස්සෙල්ලා. ඔය අත දිගාරිමි අත අකුලමි කකුල දිගාරිමි කකුල අකුලමි වේදනාව දැනෙමි ඔසවමි ගනිමි තනෙමි එහෙමනේ සතිපට්ඨානෙ වැඩුවේ. ඒක තමයි. දැන් ඒක ඔය සතිය තිබුණාද? ඒක ඉරියව්වට සිහිය. ඉතින් ඉරියව්වට සිහිය කෙලෙස් නැසීමක් වෙන්නේ කොහොමද? මොකද වෙන්න ඕන? කාමරාග ව්‍යාපාද තුනී වෙන්න ඕනේ. තුනී වෙන්න නම් ඇවිදින් අලාගතේට නොතිය අවසන් වෙන්න වෙනවා. එහෙනම් ඉතින් අර ඔසවමි කියන්නේ හරි ගනිමි කියන්නේ හරි දැක්ක කියන්නේ හරි අරමුණ වළක්වන එකක් නේ. එන්න නොදීන්න එකක් නේ. කොහොමද හැදෙන්නේ? ඒ නිසා මම දකින්නේ ඕවා ඔය පස්සේ කාලෙක බණ දන්නේ නැති කට්ටිය ඔය මිනිස්සු වෙනවට ඒගොල්ලෝ රවට්ටන්න හදපු භාවනාව. වැඩක් ඇති ඒවා නෙමෙයි. ඔය කියන මේ භාවනාව ඔස්සේ මේ සමාජයේ අවුරුදු කොච්චර කල් ඇවිදින් ඇද්ද? මේගොල්ලෝගේ මතකයේ කාලේ හැටියට. ඔය කියන පන්සල අතහැරලා භාවනා කරන්න ගියේ 1940 50 කීයේ විතර ඉඳලාද? ප්‍රතිඵල හම්බුණාද? නෑ. භාවනා දීපුවත් අපවත් වේවා දාලා කරන්න ගිය කට්ටියත් පරලෝසෙපත් වුණා. ඇයි ඒ? ඒක තුළ නාදිවාසීති පජහති විනෝදිත ව්‍යන්ති කරෝති පහන සංඥා නැති නිසා. ඒක පුද්ගලයෙක් වශයෙන් ස්කන්ධ පංචකය ගන්න නැතුව පුද්ගලයෙක් වශයෙන් ඉරියව් වලට සිහිය පුරුදු කරපු නිසා. නේ? ඒ විදිහකලේ සම්මා සතියක් නෙවෙයි එතකොට. අර ස්කන්ධ පංචකයේ අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කරන තැනට සිහිය නෙවෙයි. ස්කන්ධ පංචකයේ භාවිතයෙන් තොරව තමයි භාවනාව. දැන් මොකක්ද ඒකට කියන්නේ එහෙනම්? අදි සීලද අදි චිත්තද? අදිචිත්ත. අන්න ඒක තමයි. ඒක කොටස අදිචිත්ත වලට අයිති වෙන්නේ. අන්න පැනේ. දැන් එතකොට එහෙමනම් තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමාන මොහොත මොකද්ද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් Tamanට කැමති පරිදි සිදු නොවන විට ව්‍යාපාදයේ තියෙනවා නම් එනවා. දැන් ව්‍යාපාදයට අහු වෙලා යනවද අවසන් කරනවද? කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන්නේ එන්න ඇරලා අනාගතයට නොතිය අවසන් කිරීම නේද? ඒ කියන්නේ ගහන්න හිතෙනවා ගහන්නේ නැහැ, බනින්න හිතෙනවා බනින්නේ නැහැ, පලිගන්න හිතෙනවා පලිගන්න යන්නේ හිතෙයි සමහර විට. ඔව්. ඒ නිසා අපිට තේරෙන්න ඕන අපිට මේ පද්දොරම සමග ජීවත් වෙනකොට අපිට කැමති විදිහට සිදු නොවෙනකොට ඕනෑම කෙනෙක් නිසා ඕනෑම දරුවෙක් හරි ඕනෑම පරිසරයක් නිසා හරි මේ අකමැත්ත නැත්තම් ගැටීම උපදිනවා. දැන් කාමරාගය අනිත්‍යයි කියලා හිතන්නද කියන්නේ? නෑ. අල්ලගත්තේ නැත්තම් සිදුවෙන දේ අනිත්‍යයි වෙනම කාමරාග අනිත්‍යයි කියලා හිතන්න යන්න එපා. අනිත්‍යයි කියලා හිතුව ගමන් අනිත්‍යයි කියන තැනට අරමුණ එනවා අරක නිකන් අනාවබෝධයෙන් නැති වෙනවා. කාමරාග ව්‍යාපාර. දැන් එතකොට මේක තියෙනවා තනුත්තයා කියලා වචනයක්. මේ තනුත්තයා කියන පදේ තනුක කියලා තමයි සිංහලට හදලා තියෙන්නේ. සිංහල විද්‍යාවේ. මේ සිංහලේ තියෙනවා තුනී කියන වචනයක්. කාමරාග ව්‍යාපාද තුනී. තුනී කියන්නේ වෙනදා තරම් ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ ඇවිදින් ක්‍රියාවට නොදී අවසන් වෙනවා. හිතට එනවා. ගහන්න නැත්නම්, බනින්න නැත්නම්, රිදවන්න නැත්නම් මමත් මෙහෙම කරන්නම් කියලා හිතන්න බැරි නෑ. හිතුවට කියන්නේ කරන්නේ නෑ. ඒ වගේ ඕගොල්ලොන්වත් යම් කාරණා නිසා හිතෙන්න පුළුවන්. හිතුණට හිතුන එක ඉවර වෙනවා කායට වචනෙට දුන්නේ නැත්නම්.
අන්න එහෙමයි තුනී වීමේදී ස්වභාවය. තුනී වීමේදී ස්වභාවය හිතෙනවා ක්‍රියාවට යන්නේ නැහැ. තව ටිකක් එහාට යනකොට විනාශ වෙනකොට හිතෙනවද? නැහැ, හිතෙන්නෙත් නැහැ. අර බුදුරජාණන් වහන්සේට බමුණෝ බණිද්දී අහගෙන ඉන්නවා. ඉවර වෙනකල් මම මේහා ගමට වඩින්නේ. හෙටත් එනවා. තව තියෙනවා නම් එකතු කරන් ඉන්නකො. මොකද එන්න දෙයක් තිබුණේ නැහැ. උපදින්න කාමරාග ව්‍යාපාද නැහැ. දැන් අපි මේ මොකද්ද කතා කළේ? මේ කුද්දක නිකායේ මට මතක හැටියට ඒක තමයි පාළිද මොකද්ද මන් දන්නේ කියන්නේ එක සූත්‍රයක් දෝෂ සූත්‍රය. ද්වේෂය විතරක් තුනී කරනවා නම් අනාගාමී වෙන්න පුළුවන් කියලා බුදුහාම ඕකත් එක්කලා අනිත්ත බැඳිලා නැද්ද එතකොට? ඒක තමයි කොයි දේ හරි ගත්තාම අපිට එකකින් හදාන යනකොට අපි මේ කරන්නේ කර්මක් ෂේ කිරීම. අර හේතු ඉතුරුනතර අවසන් වෙනවා නම් සිද්ධ වෙන්නේ කර්ම රැස්වීම නෙවෙයි කර්මක් ෂේ කිරීම. දැන් ඔය විදසුන් වැඩුවා නෙවෙයිද? දෝෂ සූත්‍රය ආශ්‍රයෙන් විදසුන් වැඩුවා නෙවෙයිද? දැන් මොකද කියන්නේ ගාථාවේ තේරුම බලමු අවසානෙට. යේන දෝෂේන දුට්ඨාසේ සත්තා ගච්ඡanti දුග්ගති. මේ ද්වේෂයෙන් කෙනෙක් දුෂ්ට වුණොත් නැත්නම් අපිරිසුදු වුණොත් එහෙම ද්වේෂ මූලය බලවත් කරගෙන ජීවිත අවසානයේට ද්වේෂයෙන් පරලෝ යනවා. කකුල් දෙකෙන් යන්නේ නැහැ. නේ? එතකොට ද්වේෂයෙන් පරලෝ ගියාපම හම්බ වෙනවා manussකම අහිමි වෙලා කාම දුගතියේ අපායේ තිරිසන් ආදී අවපවාතික අර සට්ටිකුට අජගර പ്രേත තත්ත්වයට හරි මොනවා හරි. ඒ මොකක් නිසාද? ද්වේෂය අවියක් කොට අරන් අනිත් අයට රිදවන්න ගිය නිසා. ඊළඟට පෙන්නලා තිනවා තන් දෝසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සනෝ. ඒ ද්වේෂය මනා නුවණින් විදසුන් නුවණින් බැහැර කරෝතින් ඒ අරමුණේදී අරමුණේදී නෙමෙයි බැහැර කරන්න තියෙන්නේ අරමුණේදීනේ පහය න පුනායන්ති ඉමං ලෝකං කුදාචනං. ද්වේෂය විදර්ශනාවෙන් අතහැර දාලා කවදාවත් නැවත මේ ලෝකෙට එන්නේ නැහැ. ඇයි? කාමරාග ව්‍යාපාද තුනේ වුණා නම් මොකද වෙන්නේ? අනාගාමී. දැන් එතනක් තියෙනවා ධානයක්. ඒ ධානයෙන් පරලොයයි අනාගාමි සුද්ධාවාසවල ඉඳී ඒ ධාන පිරිහෙනකොට මෙහෙන්න අපායට යන්න කර්ම හේතු නැහැ. කාම ලෝකෙට හේතු නැහැ. එහෙනම් එයා පිරිනුවන් වඩී. අර ධාන කෙලස් යට කරන ධාන වලින් ගිය කය ධාන ඉවරකට ආපහු අපාය යන්න මෙහාට එනවා. ආර්ය මාර්ගයේ පුද්ගලයා සුද්ධාවාස කියන්නේ ඒ වෙනසටමයි ඒ ධානමයි. නමුත් එතනින් එයාට මෙහෙට එන්න ශක්තියක් නැහැ. පුනර්භවයක් ලබන්න හේතු නැහැ. ඔහු ඊටු ටික ස්කන්ධ ඉහිරී යන එක සිද්ධ වෙනවා. කිසි දවසක ආයෙත් පුනරුත්පත්තියකට එන්නේ නැහැ කියලා මේ ගාථාවේ කියනවා. හරි. ඔන්න අපි එක වචනයක් අරගෙන ඒ වචනය තුල වර්තමානය අසකරණාසය දිවකය ඔබේ මාතෘත්වය පීතෘත්වය සමාජය සියලු දේවල් විග්‍රහ කළා. දැන් මෙතනට මොකද්ද කියන්නේ මෙහෙම කරනවා නම් භාවනා මධ්‍යස්ථානය. ඒ කාගේ භාවනා මධ්‍යස්ථානයේද? ඔබේ භාවනා මධ්‍යස්ථානයයි. මම ඒක සල්ලි වලින් හදන්නේ නැහැ. ගඩොල් වලින් හදන්නෙත් නැහැ. බන කියලා දීලා හදාගන්න කියලා කියනවා. හදාගෙන පාවිච්චි කරන්න කියලා කියනවා. එහෙනම් අද දවසේ මේ දෝෂ කියන සූත්‍රය අරගෙන දෝෂ කියන එකේදී ද්වේෂය නැමැති එකම ධර්මය ඔබට ස්කන්ධ පංචකය තුල බහැර කරන්න පුළුවන් නම් ඒක තුළිනුත් බුදුහාමුදුරුවෝ අනික් ඔක්කොමත් අයින් වෙලා අනාගාමී තැන දක්වා යන්න පුළුවන් කියලා තියෙනවා. මම මේක ගත්තේ මේ අරමුණු අතර දැඩිසේ පේන එක. ද්වේෂේ පේනවා අනිකට වඩානේ. ලෝභ, මෝහ වලට වඩා ඔව් තියෙනවා. ඒ කාමරාග ව්‍යාපාද තුනී විනාශ වීමනේ. තුනී වෙනකොට අඩුයි විනාශ වෙනකොට නෑ. අනාගාමි දක්වා තියෙනවා. අනාගාමි දක්වා තියෙන නිසානේ කාම ලෝකේ උපදිනවා එක් වතාවක් කියලා කියන සකෘදාගාමි සකෘදාගාමි පුද්ගලයා. අනාගාමි පුද්ගලයා එන්නේ නැහැ කියන්නේ දැන් කාම ලෝකයට අදාළ කාමරාග ව්‍යාපාද නැහැ. තව තියෙන්නේ මෝහ. ලෝභ නැති, ද්වේෂ නැති මෝහයක් තියෙනවා අනාගාමි සහ රහත් අතර. අනාගාමි සහ රහත් අතර මෝහයක් තියෙනවා. ලෝභ නැති, ද්වේෂ නැති පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඒක තියෙන්නේ කේමක සූත්‍රයේ තමයි. මෙහෙම තියෙනවායි කියලා. රූප රාග, අරූප රාග, මානුද්දච්ච අවිද්‍යාව නැහැ. නමුත් ලෝභ නැති, ද්වේෂ නැති මෝහයක් තියෙනවා.
ජීවත් වෙලා හිටියොත් මේ අනාගාමී පුද්ගල රහත් වෙනකොට මේ මෝහය තමයි දුර වෙලා යන්නේ. නෑ ලෝභ නැති දේශ නැති මෝහයක්. මෝහ කියන්නේ මම කියන එකනේ. ලෝභයේදී ලෝභය මම, දේශයේදී දේශ මම. අතන තියෙනවා ලෝභ දේශ මෝහ නැති අනාගාමි මම. බලවත් කියන්නේ පේනවා. Tamanට වටහා ගන්න ලේසි. ඇඟට දැවෙනවා, පිච්චෙනවා, තේරෙනවානේ ගින්නතර වැඩි. ලෝභ කියන වචනේ තේරුම ඔය ඇල්ම කියන ආසාව කියන කියන්නේ සල්ලි වලට තියෙන ආසාව කියන එක නෙමෙයි. අරමුණෙහි ඇල්ම. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ නැවත නැවත විඳින්න තියෙන ඕනෑකමට තමයි ඇල්ම කියන්නේ. ඉතින් ඒ ඇල්මත් ආපහු සංයෝජනයක් ඇති කරනවානේ. එහින්දා ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බානන්නේ මේ ශේ කරන්න වර්තමාන ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න වෙන ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න නැතුව භාවනා කරන්න බෑ. අපි ඉන්න ඕන පුද්ගලයෙක් වශයෙන් අනිත් අය ගාව හිටියට අපි ඉන්නේ වර්තමාන ස්කන්ධ පහ තුළනේ. ඒ ස්කන්ධ පහ තුළ අපට අනාත්මයට සිහිය තියෙන්න වෙනවා. අපි අතහරින අය. එතකොට අපි ආපහු යන අය. සංසාරේ ආපහු යන අය, බුදුන් වෙත යන අය. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන අය. හොඳයි එහෙමනම් එහෙනම් අද දවසේ හැම දිනම පැමිණීම පිළිබඳ සතුට වෙනවා. හැම දිනාට පැමිණි ස්තුතිවන්ත වෙනවා. ඔබ හැම දිනාට මේ බුදු සමයේ ප්‍රායෝගිකත්වය ක්‍රියාත්මක කරන කෙනෙක් බවට පත් වෙලා ගෙදරදී දරුවන්ට, බිරිඳට, බිරිඳලන් තැමියට කිසියම් ආදර්ශයක් දීම තුළින් මේ ජීවිතය තුළ නිවෙන්න දහමක් තියෙනවා කියන එක තේරුම් කරගෙන අනුගමනය කරන්න ලැබීම තුළින් බුදු සමයෙන් පෙන්වන ලද නිවීම අත්විඳින්නට මෙම කරුණු හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම අනුශාසනාව නැත්නම් කරුණු පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං